එහෙමනම් තවත් වැදගත් කාරණාවක් දහම් ව්‍යාකරණය. ඉස්සෙල්ලත් අපි පැහැදිලි කළා අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනිය. තමන් සන්තකේ පවතිනවා කියලා හිතන් හිටියට තමන් සන්තකේ කිසිවක් නැත. ඔක තමයි තේරුම් ගන්න බැරි. බොහෝ දෙනාට. කො මම කියලා කියන්නේ රූපයක්. නිත්‍ය වශයෙන්. අනිත්‍ය වශයෙන් නම් තියෙනවා. අනිත්‍ය රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක් තියෙනවා. නිත්‍ය වශයෙන්, නිශ්චිත වශයෙන්, ඒකාකාර වශයෙන්, අවිපරිණාමී වශයෙන්, සාර වශයෙන් පෙන්වන්න රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක් නැහැ. ඒ නිසා සියල්ල දැනටමත් අහිමි අපි දන්නේ නැති වුණාට. දැනටමත් සියල්ල අහිමි. හැබැයි අපි හිමි කියලා හිතාගෙන ඉන්නේ. ඒක තමයි මුලාව. එතන තමයි මුලාව. එතන සිතින් අවිජ්ජා තෘෂ්ණාවේ සකසිත සත්‍යේ මේ සියල්ල මමයේ මගේ මට හිමි දේවල් කියලා හිතාගෙන ඉන්නවා. ඒ නිසා අපි දකින්න ඕන මේ සෑම සංසාරික ව්‍යසනයක්ම නිර්මාණය වෙන්නේ සිතේ සංකල්ප අනුවයි. සංකල්ප වලයි වැරද්ද තියෙන්නේ. ඒ නිසා සංකල්ප නිවැරදි කිරීමටයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ සංකල්ප හටගන්න දෘෂ්ටිය වෙනස් කරා. සංකල්ප හටගත්තේ වැරදි දෘෂ්ටියකින් නම් ඒ සංකල්පත් වැරදි. මිත්‍යා දෘෂ්ටියකින් නම් සංකල්ප ඇති උනේ ඒ සංකල්පත් ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයි. ඒවා ඔක්කොම මිත්‍යා සංකල්ප. එහෙනම් මෙන්න මේ සංකල්පිත මිත්‍යාවෙන් නිදහස් වෙන්න නම් දෘෂ්ටිය සම්‍යක් දෘෂ්ටික භාවයටපත් වෙන්න ඕන. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං අනුච්චති සම්මා දිට්ඨි. අනේදාට සම්මා දිට්ඨියෙන් උපදිනවා සම්මා සංකප්ප. අන්න නිවැරදි සංකල්ප හට ගන්නවා. යථාර්ථවාදී සංකල්ප. මේ ශ්ලෝකය සම්පූර්ණයෙන්ම ජීවත් වෙන්නේ මිත්‍යා සංකල්ප තුලයි. ලොකු සිංහනාද කරන්න පුළුවන්. ලෝකේ ලොක්කෝ වශයෙන් ලෝකෙට ලොක්කෝ මං කියලා කියාගෙන ඉන්නත් පුළුවන්. ලෝකෙට ලොක්කා මං කියාගෙන. ඔය මොන විදියට ජීවත් වුණත් මොනතරම් පුරුෂාරම් කතා කරත් මොනතරම් බලය ධනිය තියනවා කිව්වත් ඔය ඔක්කොම අස්සකෝ ලෝකෝ Tamanට අයිති දෙයක් නෙවෙයි ඇත්තටම. නිකම් මගේ කියලා මම කියලා හිතන් ඉන්නවා. දැන් හිතන්නකො මෙහෙම උදාහරණයක් ධනවතෙක් ඉන්නෝ කෝටිපතියෙක්. පහුගිය කාලේ එහෙම මිනිස්සෙක් හිටියා දෙමටකොට බොරැල්ලේ. කාලෙකට ඉස්සෙල්ලා. දෙමටකොට හිටිය ප්‍රකෝටිපතියෙක් මහා ධනවතෙක්. පස්සේ කාලේ බොරැල්ලේ බෝධිය ගාව හිඟා කෑවා. දැන් ඔබම බලන්න ධනවතෙක් දොහු හිඟන්නේද දැන්? කියන්න බෑන කරුණා කරලා. දැන් ඔහුට අපි කියන්න ඕන ධනවතෙක් කියලාද හිඟන්නේ කියලාද? මොකද ඔහුගේ පෙර ජීවිතයේ ධනවත් දැන් ජීවිතේ හිඟන. ඉතින් දැන් අපිට හිඟන ජීවිතයක් කියලා කියන්නත් බෑ ඊයේ. තව ටික දවසකින් ආයෙ අර නැති වෙච්ච දේවල් ලැබුණොත් ආයෙ ධනවතෙක්. එතකොට එහෙනම් කවරෙක්ද ඔහු? එහෙම හඳුන්වන්න බෑ ඊයේ. එහෙම උනේමයි. ඇත්තටම ඔහු ධනවතෙක්. දැන් ඔය අද ධනවත් කියලා හිතන් ඉන්න මිනිස්සුયો. දැන් මහමද්දාතු රජතුමා වගේ. දැන් අද රජෙක් වුණත් හෙට හිඟා ගන්නත් පුළුවන්. මහපාරේ. එහෙම වෙච්ච අය ගැන ඉතිහාසයේ තියෙන ඕන්තරම් දේශපාලඥයෝ ගැන, කලාකරුවෝ ගැන ඉන්නකම් මහා ලොකු මිනිස්සු වශයෙන් වැජබුණා. පස්සේ කාලේ මෙන්න හිඟා කාලේ මැරුණේ. දැන් Taman සතු මොනවද තිබුණේ? දැන් හිතන් හිටියේ මොකද්ද? මට ධානිය තියෙනවා, මට බලය තියෙනවා, මට පුතුන් ඉන්නවා, මට පිරිවර ඉන්නවා. ඔහොමනේ හිතන් හිටියේ. කොහො දැන් ඒවා? දැන් මීට පෙරත් සංසාරේ සක්විති රජකම් දැරුවා. සක්විති රජකම් අර කඩිය පවා දාලා තියෙනවා. අර වෙලක් මැද්දෙන් දවසක් බුදු පියාණන් වහන්සේ වඩනකොට මීහරක් වෙලක් ඉන්න උන් ටිකත් සක්විති රජවරු වෙලා හිටියා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. දැන් කෝ ඒවා? එහෙනම් පෙර භවයන්හි මොනතරම් සක්විති රජකම්, දිව්‍ය රාජ්‍යකම්, බ්‍රහ්ම රාජ්‍යකම් කරත් දැන් ඒවා අංශු මාත්‍රයක්වත් තම සන්තකේ නැහැ. දැන් මේ ජීවිතය ආරම්භ කරන් අපිට දැන් පෙර භවයේ මතු භවයේ අනාදි වශයෙන් කියද්දී කෙනෙක්ට විචිකිච්ඡාවක් උපදින්න පුළුවන්. හරි. මේ පේන්න තියෙන භවය ගැන හිතන්න. Tamanට 6ක් 4ක් තේරිච්ච දවස් ඉඳලා මේ වෙනකන් මම මගේ කියලා කොච්චර දේවල් ගොඩක් ඔබ ළඟ තිබුණාද?
දැන් කො ඒවා? දැන් අර කුඩා කාලේ සෙල්ලම් කරනවා කුඩා දරුවෝ. සෙල්ලම් කරාදී මගේ සෙල්ලම් බඩු. සෙල්ලම් කාර්, සෙල්ලම් බෝනික්කු ඕවා පිරිවරාගෙන ඉන්නේ. ඔක්කොම මගේ 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 මගේ. වෙන දරුවෙක්ට අල්ලන්නවත් දෙන්නේ නැහැ. මරා ගන්නවා පොඩි කමට. දැන් මොකද වෙන්නේ? ටිකක් ලොකු වෙනවා. යෞවනයේට එනවා, තාරුණ්‍යයට එනවා. දැන් කෝවර ශ්‍රී ලංකා කෝවර බෝනික්කු ඒ කාලේදී ඒ දේවල් මගේ කියලා හිතන් හිටියා. ඇත්තට මේව මගේ වුණා. කුමන අයිතියද Tamanට තිබුණේ? හිතින් හිතාගෙන හිටියා මගේ කියලා. ඊට පස්සේ මොකද උනේ? ඒව කැඩලා බිඳලා වෙනසෙලක් ගියා. දැන් ඒව නෑ. ඊට යෞවනයේට ආවා. යෞවනයේදීත් ඒ විදිහටම ඒ වයසට සරල නන්දමින් ලෝකේ අත්පත් කරගත්ත මම මගේ කියලා. ඊට පස්සේ තාරුණ්‍යයට එනකොට මොකද උනේ? අර යෞවනයේදී අල්ලන් හිටපු ටික ඒවත් අහිමි වෙලා ගියා. කැල්ල බිඳලා වෙනසෙලක් ගියා. ඒව ජීවිතෙන් ඈත් වෙලා ගියා. ඔය විදිහට තාරුණ්‍යයට ආවා. තාරුණ්‍යෙදිත් ඒ විදිහටම මම මගේ කරගත්ත ටිකක් තිබුණා. අල්ලගෙන හිටියා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒව මගේ කියලා මම කියලා ඒ වෙනුවෙන් ජීවත් වෙනවා, සටන් කරනවා, මරා ගන්නවා. අවි ආයුධ අරගෙන කපා කොටා ගන්නවා. අර පහුගිය කාලේ පාසල් දරුවෝ. උන් පාසල් දරුවෝ තාම ඉගෙන ගන්නවලු ඉස්කෝලේක. ප්‍රේමයක් නිසා පාරේ යන තමන්ගේ වයසේ පිරිමි ළමයිට යන්න පිහියෙන්. මාතර පැත්තේ. ඔබට මතක ඇති. අර පාසල් වයසේ තාම ඉන්නේ. දැන් ඒ වයසේදී කොච්චර තදින් අල්ලගෙනද මම මගේ කියලා. පිහිවලනුත් දැනගත්තා. ඊට පස්සේ විශ්වවිද්‍යාලෙදිත් ඔහොම වුණා. විශ්වවිද්‍යාලවලදීත් කීප දෙනෙක්ම ඔය විදිහට පිහිවලින් එනගත්ත මරාගත්තා. ප්‍රේමේ නිසා, කාමේ නිසා. ඒ වයස්වලදී මම මගේ කියලා අල්ල ගන්න ඔක්කොම ටික. මේ ශරීරයත් මම මගේ කියලා තදින් අල්ලගත්තා. ඊට පස්සේ වටේ පිටේ තියෙන සේරම බාහිර ආරම්භන ටිකත් මම මගේ කියලා තදින් අල්ලගත්තා. ඔහොම අල්ලගෙන යනවා දැන් ඉස්සරහට. දැන් ඔය තරුණ වියේ මැදි වියට එනවා. දැන් මැදි වියට එනකොට අර තරුණ වියේදී මම මගේ කියලා අල්ලගෙන හිටපු ටික නෑ දැන්. ඒ ටික අහිමි වෙලා ගිහිල්ලා කැල්ල බිඳලා වෙනසලා ගිහිල්ලා විපරිණාමයටපත් වෙලා. මැදි වියෙන් ඊට පස්සේ වයෝ වෘද්ධ වියට එනවා. දැන් තමයි හොඳම හරිය. වයෝ වෘද්ධ වියට ආවම දැන් ඉතින් මම මගේ කියලා අල්ලගත්ත මෙලෝ දෙයක් දැන් නැති ගානයි. දැන් ඉන්න හිටින්න දැනකුත් නැහැ. දැන් පේමන්ට් එක නිදා ගන්න. කාණ්ඩත් පිගානක් නැහැ. දැන් බෙලෙක් එක තමයි බත් කාණි වතුර බොන්නේ. ඒ මාත්‍රමටත් වැටෙනවා සමහරු. අන්න ගිහින් බලන්න වැඩිහිටි නිවාසවල. නම් වශයෙන් කියන්න ඕනේ විදින දුක්. දැන් මොනවද උනේ? මගේ කියලා ගත්ත මෙලෝ දෙයක් නැහැ. දැන් කෙස් ටිකත් හැල්ලා, දත් ටිකත් හැල්ලා. දැන් ලොඹු කට විතරයි තියෙන්නේ. දැන් හමත් රැලි වැටලා හමත් ලොනුත් හැල්ල ඔක්කොම හැල්ලා දැන් මොකුත් නෑ දැන්. දැන් වයසට ගියාම බල්ලෝ එහෙම ඉන්නේ. ලොන් ටිකත් හැල්ලා. දැන් මගේ කියලා ගත්ත මෙලෝ දෙයක් නෑ දැන්. දැන් වැරහැලි වස්ත්‍රයක් ඇඳගෙන, කිලුටු වස්ත්‍රයක් ඇඳගෙන දැන් මොකක් කරන්නේ? සර්වාංගෙත් ඔක්කොම ටික හැල්ලා දැන්. ඇසුත් පේන්නේ නෑ දැන්, කනුත් ඇහෙන්නේ නෑ, දත් ටිකත් හැල්ලා. කොන්දත් ඇද වෙලා. දැන් ඇවිද ගන්නවත් බෑ. කොහෙද මගේ? කියලා අල්ලගෙන හිටපු ඒවා එකක්වත් නැහැනේ. දැන් මෙච්චර කාලයක් මරාගත්තේ. ගහගත්තා පිහිවලින් එනගත්ත මාර්ගයේදී පාරදී අර තරුණ කාලේ පිහිවලින් එනගත්තේ. වෙලි කපාගත්තේ. වෙඩි දිව්වේ බෝම්බ ගැහුවේ. ඔක්කොම කරේ මගේ කියලා මම කියලා රැක ගන්නනේ. දැන් මොනවද රැකගත්තේ අන්තිමට? අන්තිමට රැක ගන්නව නෙමෙයි අන්තිමට ඇවිද ගන්නවත් බෑ. ඇඳේ ඉඳගෙන අර මේසුඩ තියෙන වතුර වීදුරුවක් ගන්න යන්න බෑ දැන්. අන්තිමට ඒ කුණු ගොඩක් කොහොම දිරලා ගිහිල්ලා කොයලක හරි හොග්ගාලා පාන්ටික් ගියාම ඉතින් පෙට්ටි එක දාලා විසි කරලා දැම්මා. ඔය හරි කනතර විසි කරලා දැම්මා. කිරි තියලා දැම්මා, පුච්චලා දැම්මා. එහෙම නැත්නම් වල්ලා දැම්මා. දැන් කොමගේ කියලා ගත්තේ ඒවා. දැන් කොමගේ දේවල්. දැන් එතනින් එහාට ඉන්න પરම්පරාවට තෝ සත්‍ය දකින්න ඥානයක් නැහැ. අවසීයෙන් ඉන්නේ අවසීයෙන්. මත් වෙලා ඉන්නේ. මත් වෙච්ච එකාට මොනේ යථාර්ථයද? අර කඳු සිරසේ ඉඳලා ඇදගෙන වැටෙන සුරාසොණ්ඩාට සුරාසොණ්ඩේ ගිරිකුලකින් විසවි මහ පොළොවට පාවිද්දී ගත දැවටෙන මේ සීත සුලන් ගඩිය අහු සැපයි කිව්වාලු. දැන් මත් වෙලා අර කන්දොඩින් පහළට
ඇද වැටෙන බේබද්දාට ඒ හිතේ මත්ගතිය නිසාම පේන්නේ නැහැ තව මොහොතකින් මරණය කියලා. ඒ නිසා ඇඟේ ඇදෙන සුලන් රැල්ල සැප වශයෙන් තමයි දැනෙන්නේ. ඒ වගේ බොහෝ මිනිසයන්ට ධර්මයේ ඇසුවේ නැති වරදට කොහොමද පේන්නේ ජීවිතේ? සාරයි කියලාමනි පේන්නේ. අර විදියට අත්තමුත්ත නත්තපනත්ත කිත්ත කිරිකිත්ත කිරිකෑමුත්ත දක්වාම හත්මුතු පරම්පරාව අර විදියට හැඳි ගෑවිලාම ගියත් ඊට පස්සේ පරම්පරාවට හිතන්නේ අපිට හරියයි හත්මුතු පරම්පරාවට තමයි වැරදුනේ කියලා. හත්මුතු පරම්පරාවම රැස් කරපු දේවල් අල්ලගෙන මේවා අපේ දේපල අපේ බූදලේ අපේ හත්මුතු පරම්පරාව මෙහෙමයි කියලා පුරුසාරං ගහන අඥාන මෝඩ මිනිස්සු කොච්චර ලෝකෙ ඉන්නවද? තමන්ටත් ඒ සන්තෑසියම තමයි කොයි වෙලාවක හරි මේ ලැබිච්ච වටිනා මනුස්ස භවයෙන් අර්ථය පසක් කරගෙන අමා ධර්මයට වඩා වටිනා නිධානයක් තවත් කොයින්ද කියලා තේරුම් ගන්න නැතුව මේ ලෝකේ තියෙන අසාර දේවල්ම සාරයි කියලා හිතාගෙන ජීවත් වෙන මිනිස්සු කොච්චර මේ ලෝකේ ඉන්නවද? ඒ කොච්චර ප්‍රමාදලද වාසය කරන්නේ? කවදාද මේ අමා ධර්මය අවබෝධ කරන්නේ? කවදාද මේ සසර දුකෙන් නිදහස් වෙන නිර්වාණ මාර්ගයට පැමිණෙන්නේ? කවදාද මේ පිළිසරණ Taman තුළින්ම සකසා ගන්නේ? පින්වතුනි මේ මෝඩ මිනිස්සයෝ පිළිසරණ තියෙන සල්ලි වල කියලා හිතනවා සමහරෙක්. තවත් මිනිසෙක් හිතනවා බලය තමයි පිළිසරණ තියෙන්නේ. තව කෙනෙක් හිතනවා නීලය කියලා. තව කෙනෙක් හිතනවා තවත් විවිධාකාර ජනප්‍රියත්වය ආදී විවිධාකාර මේ අසාර ලෝකේ මායාවන් ඇතුලේ මේ තමන්ගේ පිළිසරණ තියෙන්නේ කියලා. ඒ නිසා නේද අය ඒව පස්සේ ලුහු බඳින්නේ. කෙනෙක් ධනෙ පස්සේ, කෙනෙක් නිලයේ පස්සේ, කෙනෙක් කුලයේ පස්සේ, කෙනෙක් පිරිවර පස්සේ, කෙනෙක් ජනප්‍රියත්වයේ පස්සේ නානාවිධ විෂයන් පස්සේ ලුහු බඳින්නේ ඇයි? තමන්ට පිළිසරණක් ඇති කියලා ඒ තමන් ලුහු බැඳගෙන විෂය තුල අනේ කාටද එහෙම පිළිසරණක් ලැබුණේ? හොඳට නුවණින් බලන්න, සිහි බුද්ධියෙන් බලන්න. මත් වෙච්ච හිතට ටොක්කක් කනලා ඒ වෙරි මතේ සිහිය ඒ වෙරි මත දුරු කරගෙන සිහිය ඇති කරගන්න කාමෙන් මත් වෙලා ඉන්නේ. මත් වෙච්ච නිසා පේන්නේ ඇත්ත මොනම විදිහටවත්. මත් වෙච්ච බේබද්දේට කොච්චරවත් ඇත්ත පේනවද? නෑ. පේන්නේ අසත්‍යයක් සත්‍ය වශයෙන්. ඒකනේ උට කුණු කාණුව මල් ලෙහනක්සේ දැනින්නේ. ඇත්තක් දේ දකින්නේ. විදින්නේ නෑ. අසත්‍යයක්මයි හො දකින්නේ. එහෙනම් මම කියලා මගේ කියලා ගන්න මොනක්වත් මේ ලෝකේ තියෙනවද? සත්‍ය වශයෙන්, සාර වශයෙන්, අසාර වශයෙන් පවතිනවා. මේ ඔක්කොම අසාරයි. අසාර ඔක්කොම මගේ කියලා හිතාගෙන ඉන්න පුළුවන්. එහෙමනේ හිතාගෙන හිටියේ මෙච්චර කාලයක් හැමෝම ලෝකේ. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකම්. එහෙනම් දැන් අන්න බුදු පියාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා මෙන්න මේ බව හිතන්නට ඕන. නතුම්හාක සූත්‍රය. නතුම්හාක සූත්‍රය යම් භික්කවේ න තුම්හාකං න පජහත තංවෝ පහීනං හිතය සුඛය භවිෂති කිංච භික්කවේ න තුම්හාකං න තුම්හාක න තුම්හාක තමන්ගේ නෙවෙයි. තුම්හාක කියන්නේ තමන්ගේ. න තුම්හාක කියන්නේ ඔබගේ නෙවෙයි කියන එක. එහෙනම් අන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරන මොකද? යම් භික්කවේ න තුම්හාකං න තුම්හාකං න තම් පජහත. මහණේ යමක් තමන්ගේ නොවේ නම් එය පහ කරව. අත්තලදා බලලා වැඩන්නේ දේවල්. තමන්ගේ නිවෙන බව නොවන බව හොඳටම තේරෙනවා නම් හේද අත්තරින්න බය අඥානකම නිසා. හොඳටම දන්නවා අයිති නෑ කියලා. ඉතින් මොකද එහෙන් තවල්ලන් ඉන්නේ? ඇයි ඒ? තමන්ට අයිති නැති බව පෙවුනට අත්හැරගන්න ඥාණිය වෙట్లా නෑ. ඒකට හේතුව අර බණ ඇහුවේ නෑ, හබ්බන් නෝනින් මෙනෙහි කරේ නෑ. යත් ආදීම්මාලගේ වචනෙන් කියන්න පුළුවන්. අනේ මගේ නෑ. අනේ මෙහෙම කියලා. බොරු වචන කියලා තමම රැවටෙනවා. හොඳට මතක තියාගන්න මේ ලෝකේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියලා කියන්නේ අන් අය ඉස්සරහට ගිහිල්ලා මම මෙහෙමයි අර එහෙමයි මෙහෙමයි කියලා හුවා දක්වන එකට නෙවෙයි. හුවා දක්වන අයට නෙවෙයි. එහෙම අවශ්‍ය නෑ. එහෙම හුවා දැක්වීමක් කරන්නේ මෙයා මේ තමන් තුලේ ගුණේ නැති නිසා. හුවා දක්වන්න සිද්ධ වෙලා තියෙන්නේම තමන් ගාව එහෙම ශක්තියක් තමන් තුල එහෙම කුසලයක් ගුණයක් වැඩිලා නැති නිසා. වැඩුණා නම් මොකද ඔක් කියන්නේ? හොඳට මතක තියාගන්න.
ඔන්න මෝහය දුරු කර ගැනීම ලේසි ක්‍රමයක්. කවදාවත් ඔබ බුද්ධ ශ්‍රාවකයෙක් හැටියට තව ඉස්සරහාට ගිහලා මම මෙහෙමයි මට මෙහෙමයි දැන් මෙහෙමයි මට මෙහෙමයි දැන් මට මෙහෙමයි දැන් නම් මට මෙහෙමයි දැන් මෙහෙම කියලා වැඩක් නැහැ දැන් මට නම් මෙහෙම වැඩක් නැහැ කාටවත්. ඔබ කොතනද ඉන්නේ? ඔබට කොච්චර ඒ ධර්මය අවබෝධද? ඔබ කොච්චර මාර්ගඵල සාක්ෂාත් කරගෙන දින්නේ? ඔබට කොච්චර කෙලෙස් දුරලා ගන්න පුළුවන් වුණාද? අනිත් අයට අදාළත් නැහැ. අනිත් අයගේ හොයන්නත් එපා. එතකොට මමත්වය දුරු වෙනවා. ඔන්න ඔය වැරද්දත් බොහෝ දෙනා කරනවා. දැන් මේ ධර්මයට මේ සූත්‍රයට අනුසාරින් මේ කියන්නේ. නැතුව මේ අර කෙනෙක්ට හිතනවන්නේ නැත්තම් මාතෘකාට අදාළ නැහැ කියලා. එහෙමත් තියෙනවා. අපිට පොරොන්දු වෙලා ඉන්න මාතෘකාවට අනුව විතරයි බණ කියන්නේ කියලා හරියට. රාමුව ඇතුලේ පිළිහිටලා. ඒතකොට තමයි හරියන්නේ කාට. එහෙම තමයි බණ කියන්න ඕනේ. බණ කියන්න බැරි වුණාට බණ කියන්න ඕනේ මෙහෙමයි කියලා නිර්ණායක දෙන්න පුළුවන් අය නම් ඉන්නේ. අර ක්‍රිකට් පිටියේ අර තරුණයෝ ක්‍රිකට් ගහනකොට අර ඔඩියන්ස් එකේ බලාගෙන ඉන්න අය ක්‍රිකට් ගහන හැටි උඩ ඉඳලා කියලා දෙන්න. එහෙමත් පිරිසක් ඉන්නවා. ඉතින් මං ඒ කාරණාව සීකලෙයි නැත්තම් හිතෙන්න පුළුවන් මේ වෙන දේවල් කියනවානි කියලා. නෑ වෙන දේවල් නෙමෙයි මේ ධර්මයටම අදාළව මේ මාතෘකාවට අදාළවම තමයි මේ කියන්නේ. බොහෝ දෙනාගේ පුරුද්දක් තියෙනවා අන්න එහෙම. තමන් හුවා දක්වන්නේ. මෙන්න මානයට හේතුවක්. එදත් මම පැහැදිලි කළා අර මඤ්ඤති මඤ්ඤං නැතුව මඤ්ඤං කතා කරන්නේ නැතුව කතා කරන්න පුළුවන් නම් මඤ්ඤං හැමතිස්සෙම මඤ්ඤං මම මෙහෙමයි මට මෙහෙමයි මට මෙහෙම වුණා මම මෙහෙ ගියා ඊට පස්සේ මම මෙහෙම වුණා මට මෙහෙම ඇහුණා දැන් මම මෙහෙමයි මම මේ වගේ තත්ත්වෙ දැන් ඉතින් මට මෙහෙමයි ඕම තමයි පැය ගාණක් කතා කරත් මඤ්ඤං ඔන්න දුරු කර ගන්න ඕන තැනක් මඤ්ඤං කතා කරන්න එපා. ඔබ කොච්චර දුරට මාර්ගය සාක්ෂාත් කරගෙන ඉන්නේ කියන එක ලෝකයට වැදගත් කාරණාවක් නෙවෙයි. ඒව හොවා දක්වන්න ගියාම වෙන්නේ ඔබ නිකන් ලැජ්ජාටපත් වෙන එක විතරයි. ඔබ නිකන් හැලුවට ලක් වෙන එක විතරයි වෙන්නේ. එහෙම අවශ්‍ය නැහැ. ඔබ සෝවාන්ද සකදාගාමි දානාගාමි අරිහත් ඵලලාභීෙද්ද මොකටද? ලෝකයට ප්‍රකාශ කරන්න. මොනව ලබන්නද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන්න අවශ්‍ය නම් මහා කරුණාවෙන් ලෝකයට පිහිට වෙන්න ඕන නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන්න. ඔබේ ධර්මයක් නෙවෙයි මගේ ධර්මයක් ඔබේ ධර්මයක් කියලා ගන්න නැහැ එහෙම. එකම ධර්මයයි තියෙන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මය. ඒ ධර්මයේ දේශනා කරන්න ගියාම ඔබේ මගේ අත්දැකීම මොකටද ලෝකයට? අපි අර සක්කාය නිරුක්තිය යම්කිසි කෙනෙක්ට ධර්මයේ තෝරගන්න බැරි නම් විවහාරික වශයෙන් ධර්මයේ පෙන්නනවා. ඒ ඇරෙන්නට තමන්ගේ ජීවිතාවලින් ආදර්ශ ගන්නට යන ආදි වශයෙන් එහෙම අවශ්‍ය නැහැ. එනිසා ඔබ ගැන කතා නොකර ඔබට ධර්මය ගැන කතා කරන්න පුළුවන් නම් අන්න ඔබ ධර්මාවබෝධය ලබන කෙනෙක්, ලැබූ කෙනෙක් සහ ලබමින් ඉන්න කෙනෙක් සහ ඒ මග වඩන කෙනෙක් යන ආදි වශයෙන් අපිට දකින්න පුළුවන්. මඤ්ඤම අතහරින්. මඤ්ඤම මහා හිසරදයක් වෙලා තියෙනවා. මොකද බණ දේශනා කරන්න ගියාමත් දැන් මෙතනදී මේ Zoom සාකච්ඡාව නිසා මයික්‍රොෆෝන් ඕෆ් කරලා තියෙන නිසා කාටවත් නිශ්ශබ්දව ඉන්න කියලා කලින්ම අඟවලා තියෙන නිසා නිශ්ශබ්දව ඉන්නවා මිසක් වික්ෂාවක් වශයෙන් ධර්ම දේශනා කරද්දී අපි දැකලා තියෙන දුර්වලකමක් තමයි මේ මිනිසයාට බණ කියන්න ගියාම අර මඤ්ඤම මොනම ආකාරයකින්වත් බෑ ධර්මය පැහැදිලි කරලා දෙන්න. මොනවා හරි උදාහරණයක් ගත්තොත් අන්න සිතරමදි මාර්යා දූරංගමන් එකතරම් අසිතරම් ගුහාසයන් ඇතුලෙන් එළියට පැනලා ඇවිල්ලා මොකද කරන්නේ? අර මාතුකායෙන් කොහෙන් හරි ඉංගල ගිහිල්ලා තමන්ගේ අත්දැකීමක් සලකලා බලනවා අතීතේ. ඊට පස්සේ උපමාවෙන් කියපු කාරණා පැත්තට විසිකලා දාලා ඒ ගැන කතා කරන්න ගන්නවා ඊට පස්සේ. එක්තරා දවසක මේ බලන්න මේ නතුම්හාග සූත්‍රයේ කියන දේම තමයි මේ ඔබට විස්තරණය කරමින් මේ දේශනා කරන්නේ. තමන්ගේ නොවේ නම් ඒ පහ කරව. ඉතින් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන තමන්ගේද ඒ බව තේරුම් කරලා දෙන්න තමයි මේ ධර්මයේ දේශනා කරන්නේ. එක්තරා දවසක උපාසකම්ම කෙනෙක් මේ පන්සලට ඇවිල්ලා බණ අහනවා දැන් පිරිසක් එක්ක. ඉතින් මේ භික්ෂුව දැන් ධර්මයේ දේශනා කරමින් ඉන්නවා.
ධර්මයේ දේශනා කරමින් ඉනකොට එක්තරා අවස්ථාවක යම්කිසි උපමාවකට බුල්ඩෝසරයක් ගැන කියන්න සිද්ධ වුණා. බුල්ඩෝසරයක් ගැන. ඉතින් කිව්වා දැන් මෙහෙමයි මේ බුල්ඩෝසරේ කියලා යම්කිසි උපමාවක් කිව්වේ. කිව්ව ගමන් එතන හිටපු උපාසකම්ම කෙනෙක් එකපාරටම අර ධර්ම දේශනාව මැදි හයියෙන් හඬ නගලා වටේ පිටි ඉන්න අයට ඇහෙන්න දැන් ඒ අයත් ඒ ගමේම මේ ගමේම පිරිසක් ළඟපාත අඳුරන අය. අනිත් අයට කියන්න ගත්තේ නැත. මට දැන් ඒ බුල්ඩෝසරේ කිව්වා මතකුණා සුනන්ද මල්ලා ගාව ගෙදර ගාව සුනන්ද මල්ලා ගෙදර ගාව අර පාරකාරක් කපන්න ආපු බුල්ඩෝසරේ වැටුණානේ කානුවට. ඕ මහ විනාශයක් වුණේ. ඊට පස්සේ දැන් අර දොඹකරයක් ගෙනලා තමයි ගත්තේ අන්තම්. අනිය ඇත්තේ ඕ මේ විශාල මේ ඔක්කොම වැඩ ඔක්කොම අවුලුනේ ඒකේ. අන කානුවේද කොහෙද තාම බුල්ඩෝසරේ. දැන් ඊට පස්සේ බුල්ඩෝසරේ ගැන කතා කරන පිරිස. එතනම ධර්ම දේශනා ඉවරයි. ඇයි මෙහෙම වෙන්නේ? අර මඤ්ඤම. මොකද්ද මඤ්ඤම කිව්වේ? යම්කිසි උපමාවක් දේශනා කරාම ධර්මයේ තමන්ටේකට කොහෙන් හරි නාම රූපයන්ට සම්බන්ධයක් තියෙන. දැන් අර යාට බුල්ඩෝසරේ සම්බන්ධ අත්දැකීමක් තිබුණා. බුල්ඩෝසරයක් කානුවට වැටෙනවා. දැක්කා. දැන් අර උපමාවේ බුල්ඩෝසරේ කියන වචනේ හිච්ච ගමන් මෙලෝ 100ක නෙමෙයි පිහිටලා හිටියේ. විසිරිච්ච මනසකින් ටක් ගාලා මාතෘකාවක් අල්ලගත්ත සිත මාර්යා ගියා ඒ සිදුවීම කරා. ගිහලා මොකද කරේ? ඒ සිදුවීම එතන සිහිපත් කළා අනිත් අයගේ සමාධියත් විඳලා දැම්මා. ওই වගේ අවස්ථා කීයකට මොහොන් දීලා තියෙනවද බණ කියන්නේ ගියා. සිහි බුද්ධියෙන් බණ අහන්නේ නැති මිනිසයන්ට බණ කියන එක තරම් මේ ලෝකේ දුෂ්කර වැඩක් නැතවත්. අවදානෙන් සෝතවදානෙන් බණ අහන්නේ නැත්තම් මිනිස්සේ ඒ තරම් දුෂ්කර වැඩක් නැහැ පින්වතුනි. තවත් මේ ලෝකේ. මොකද ඒකට හේතුව තමයි දැන් අර වගේ මෝඩ කතා කිය උපමාවෙන් උපමාවට මඤ්ඤං කතා කරද්දී හදිස්සියවත් අපි කිව්වොත් එහෙම දැන් දුර බැහැර ඉඳලා එනවා ආවේ කොළඹ ඉඳලා නුවර ඉඳලා එහෙම නැත්නම් යාපනයේ ඉඳලා ආදි වශයෙන් කොහේ හරි තූතුකුඩි හරි කොහේ හරි කමන්නේ ඉඳලා එනවා. ඇවිල්ලි වල දැන් බාන අහනවා. අහන ගමන් දැන් ඔන්නෝම කියාගෙන යනකොට උපමාවක් ඇසුරෙන් මේ මඤ්ඤම කතා කරනවා දැන්. මොන උපමාවක්වත් දෙන්න බෑ. කිසිම උපමාවක් ගැන සඳහන් කරන්න බෑ. කොහෙන් හරි Tamanටත් ඒ වගේ අත්දැකීමක් තියෙනම් ඔන්නක මතුකෝ. නෑ අර සිහි බුද්ධියෙන් නෙමෙයි බණ අහන්නේ. බණ අහනවා කියලා හිතාගෙන නෙමෙයි දැනගෙන නෙමෙයි බණ අහන්නේ. ඔන්න ඔය වාඩි වෙලා ඉන්නවා. මම මේ නොදන්න දෙයක් දැනගන්නවා. මම මේ නොදන්න මාර්ගයක් දැනගන්නවා. එහෙම නැත්නම් දැනගත්ත දේම තව තවත් සුපැහැදිලි කරලා දැනගන්නවා. මම මේ නිවනට යන මඟ ඉවර කරගන්නවා යනාදි වශයෙන්. අදිෂ්ඨානයකින් උමනාවකින් නේ බණ අහන්නේ. ඊට පස්සේ අර විදිහට මඤ්ඤමම කතා කරද්දි මඤ්ඤම අතුවේද්දි හදිසියත් අපි කිව්වොත් මේ කරුණා කරලා ඔය කතාව නවත්ත ගන්න. දැන් ඔබ ආවේ බණ අහන්නද නැත්නම් ඔබ ගැන කියවන්නද කියලා ඇහුවොත් එහෙනම් මොකද වෙන්නේ? අර කියපු බණ ටිකත් ඔක්කොම ඉවරයි. මෙතෙක් අහපු බණත් ඉවරයි. මෙතෙක් කරපු මඟ පෙන්වීමත් ඉවරයි. මෙතෙක් කරපු අවවාදත් ඉවරයි. බැන යන්නේ හාමුදුරුවෝ නම් හරිම නපුරු. එහෙම නැත්නම් හාමුදුරුවෝ හරි දුෂ්ටයි. හාමුදුරුවෝ එහෙම නැත්නම් ද්වේෂ සාගතයි. යනාදි වශයෙන් මොකක් හරි අපවාදයක් කර තමයි එතන යන්නේ. ඒ ගැන අනුකම්පාවෙන් ඉවසගෙන ඉන්න වෙලා තියෙන බොහෝ අවස්ථාවල බණ කියන එක පැත්තකින් තියලා එයාලගේ කතා ඉවරනකම්. මෙන්න මේ වගේ අඩුපාඩුකම් හදා ගන්න පින්වතුනි සියලුම දෙනා. දැන් මේ බලන්න මෙතන බණ කියන්න පුළුවන් වෙලා තියෙන පහසුවෙන් සියලු දෙනාගේ කටවල් වහල් තියෙන නිසා තාක්ෂණික මාධ්‍යයෙන්. කතා කරන්න ඉඩ දුන්නා නම් එහෙම එක බණපදයක් කියන්න හම්බෙන්නේ නැහැ මෙතන. එනිසා ඒ මඤ්ඤමමයි අපි නවත්ත ගන්න ඕන. මේ මඤ්ඤමෙන් නිදහස් වෙන්න නෙමෙයි බණහන්. මේ මඤ්ඤමෙන් නිදහස් වෙන්න නෙමෙයි සංසාර දුකින් නිදහස් වෙන්න කියලා අපි මඤ්ඤමෙන් නිදහස් වීම මේ සසර දුකින් නිදහස් වීමේ අවසානයේ මෝහය පහ වෙලේ ඒ මඤ්ඤම දුරු කරගන්න ගිහිල්ලා මඤ්ඤමමයි මතු කරගන්නේ හැමතිස්සෙම බොහෝ දෙනා. ප්‍රශ්නයක් ඇහුවත් බෑ මඤ්ඤම නැතුව ප්‍රශ්නය අහන්න. හොඳට බලන්න. දැන් අපිට මා අභියෝග කරන්න පුළුවන් නම් මඤ්ඤම් නැතුව ප්‍රශ්නයක් අහන්න. ඒ කියන්නේ Tamanට තියෙන ප්‍රශ්නයක් අහන එක නෙමෙයි මේ කියන්නේ. ඒ අයට මග වඩද්දි මතුවෙන ප්‍රශ්න නෙමෙයි මේ කියන්නේ. ඔබටම තේරෙන්න ඕන මඤ්ඤම කියන්නේ මොන ස්වභාවයද කියලා. දැන් බුදුරජාණන් වහන්සේ පවා තමන් වහන්සේ ගැන දේශනා කරපු තැන් තියෙනවානේ. අරිය පරිශ්‍රණ සූත්‍රය එහෙම. තථාගත අච්චරිය ධම්ම සූත්‍රය එහෙම. ගොඩක් තියෙනවා තව. පඨම සම්බුද්ධ සූත්‍රය. යනාදි වශයෙන් සූත්‍ර ගොඩක් තියෙනවා. පඨම බෝධි, ဒုတိ ය බෝධි, තතිය බෝධි ඔහොම භාගතුන් වහන්සේගේම ලක්ෂණ ගැන සඳහන් කරපු අවස්ථා ගැන උන්වහන්සේගේ චරිතය ගැන උන්වහන්සේගේ ඒ අත්දැකීම් ගැන පැහැදිලි කරපු සූත්‍ර ගොඩාක් තියෙනවා. ලක්කන සූත්‍රය ඔහොම. දැන් ওই සූත්‍රවලත් මහාන මම
එදා මෙහෙම කරා අර එහෙම කරා කියලා සඳහන් වෙනවා. මහානේ එදා මම මෙන්න මේ විදිහට කටයුතු කරා. අර මහා පරිනිබ්බාන සූත්‍රයේ පවා අර සුදස්සන නම් සක්විති රජ කෙනෙක් වෙලා මේ කුසිනාරා නුවර මෙසේ මහා රාජධානියක් පිහිටුවගෙන මහානේ එදා එසේ හිටියා යන ආදි වශයෙන් දේශනා කරපු තැන් තියෙන. ඒවට නෙමෙයි කියන්නේ. ධර්මයට අදාළව එසේ කතා කරන්න පුළුවන් එකක් තියෙන. එහෙම නෙමෙයි. අර සමහර අයගේ මතුවෙනවා හැමතිස්සෙම මම කියලා මේ මඤ්ඤම. මෙන්න මේක නැති වෙන්න ඕන. ඒක නැති කරගන්න ඔබ දක්ෂ නම් අන්න එදාට මොකද වෙන්නේ? ඔබේ කතාව සීමා සහිත වෙනවා. එදාට ඔබට බණහද්දි නිහඬව අහගෙන ඉන්න පුළුවන්කම ලැබෙනවා. බණහද්දි නිහඬව අහගෙන ඉන්න බැරියයි මඤ්ඤම වැඩි අයට. එයාට නිකන් ඉන්න බෑ. බණහද්දි කට පොපියන මොකක් හරි කියන්න ඕන. මැදින් පැනලා. ඒ උපමාවට එයාටත් කැලලක් කියන්න ඕන. මෙන්න මඤ්ඤම වැඩියගේ ලක්ෂණේ. දැන් බලා ගන්න ඔබටත් ඒ වගේ මඤ්ඤමද තියෙන්නේ කියලා. හොඳට බලන්න. නිහඬව වනහන්න පුළුවන්කම ලැබෙන්න ඕන. යම් බෙක්කවේ න තුම්හාකං තම් පජහත තමන්ගේ නෙවෙයි නම් යමක් ඒ පහ කරව. එහෙනම් සියල්ල පහ කරන්න වෙනවා. සංඝෝ පහීනං හිතාය සුඛාය භවිෂති කිංච බෙක්කවේ න තුම්හාකං මහාන මේ තමන්ගේ නොවන යමක් තමන්ගේ කියලා හිතාගෙන ජීවත් වෙනවා. ඒ සියල්ල පහ කරව. ඒකේ මඤ්ඤමේ නිදහස් වෙන්න කියලාම තමයි කිව්වේ. නන්නිද පරියායෙන් එකම දහමක් දේශනා වෙන්නේ. මගේ නොවේ නම් මම නොවේ නම් කුමකටද සිතින් ඇලෙන්නේ ඊට? ඔබට පුළුවන් ප්‍රඥාවෙන් ඒ සිත වළක්වන්න. ඔබට පුළුවන් ඒ අවිජ්ජා තෘෂ්ණා පහ කරන්න. එහිම පවතින නිවාරණය, නිරෝධය, නිස්සරණය. එහෙනම් මේ නිවන තියෙන්නේ අවබෝධය තුල. සසර තියෙන්නේ අනවබෝධය තුල. අන්න බුදු පියාණන් වහන්සේ අපිට පෙන්වා දෙනවා යමක් තොපගේ නොවේ නම් ඒ වහා පහ කරව. එයත් ඔබට දීර්ඝ කාලයක් හිතසුව පිණිස පවතින්නේය. සංඝෝ පහිනං හිතාය සුඛාය භවිෂති මෙය තොපගේ හිතසුව පිණිස පවතින්නේය. කිංච භික්ඛවේ නතුම්හාකං මොනවද මහාන මේ Tamanටයි නැති දේවල් ඔන්නා ගන්න එහෙනම් Tamanටයි නැති දේවල්. දැන් ඔබ මෙන්න මේ ටික පහ කරන්න දක්ෂ වෙන්න ඕන. මේ බුද්ධ වචනේ අසිරිමත්. සසර දුකින් නිදහස් වීම නම් ඔබේ ප්‍රාර්ථනාව Tamanට අයිති නැති සියල්ල පහ කරන්න. එයයි ඔබට හිතසුව පිණිස පවතින්නේ. මෙන්න පින්වතුනි පහ කළ යුතු දේවල්. චක්කු භික්කවේ න තුම්හාකං තං පජහත සංඝෝ පහිනං හිතාය සුඛාය භවිෂති මහාන ඇස තොපගේ නොවේ. තොපට අයත් නැත. යනිච්ච ඇහැ හේතුඵල වශයෙන් කර්මානුරූපව හටගත් ඇහැක්. හේතු පවතින තුරු විද්‍යමාන වන ඇහැක්. ඒ වගේම නියාම ධර්මයන්ට අනුව පැවතිලා විපරිණාමයටපත් වෙලා අවසානයේ මරණයටපත් වෙන ඇහැක්. එහෙනම් එය ඒකාන්ත වශයෙන්ම අනිත්‍ය ඇහැක්. එහෙනම් ඒ ඇහැ ඒකාන්ත වශයෙන්ම දුකක් මෙලවත්. ඒ වගේම තමයි ඒ ඇහෙන් උපදින කර්ම ශක්තිය නැවත ඇහැක් සකස් වෙන නැත්නම් නැවත ඒ පංච උපාදානස්කන්ධයකට අවශ්‍ය කරන හේතු ටික සකස් වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? අර්ථයෙන් ඇහැ දුකක්. ඒ වගේම තමයි අනන්ත සංසාරයේ පටන් මේ භවය දක්වාම නන්නිද භව ගොඩනැගුණ කර්මානුරූපව ඒ භව වලට අදාළව ඇස් පිහිටියා. ඇස් කිව්වේ මේ රූප දැකීමේ හැකියාව. මාංශ චක්කුව ගැන විතරක් නෙමෙයි කියන්නේ. මේ පිටින් පේන්න තියෙන මාංශ ඇහැ ගැන විතරක් නෙමෙයි කියන්නේ. චක්කු කියලා කියන්නේ මෙතන මේ හිතට රූප දැකීමේ හැකියාව. රූප දැකීමේ හැකියාව සිතේක හැකියාව. මේ රූප දැකීමේ හැකියාවට තමයි චක්කු කියන්නේ. ඒකට ద్వාරයක් තියෙනවා හිතට. ඒක තමයි චක්කු ద్వාරයවත් මේ මාංශ ඇහැ. ඇත්තනම කිව්වොත් මේ මාංශ ඇහැ කියන්නේ චක්කු නෙවෙයි. මාංශ ඇහැ කියලා කියන්නේ චක්කු ద్వාරය. චක්කු කියලා කියන්නේ චක්කු ප්‍රසාදයට. රූප දැකීමේ හැකියාව. ඒක සිතේ පිහිටිය හැකියාවක්. සිතට අභ්‍යන්තරේ විවර වෙන්න හදාගත ద్వාරය තමයි චක්කු ద్వාරයවත් මේ මාංශ චක්කුව. එහෙනම් රූප දකින්නේ ඇහැ නෙවෙයි හිත. රූප දැකීමේ හැකියාව තියෙන ඇහි නෙවෙයි හිතේ. රූප දැකීමේ හැකියාව තියෙන මොළේ නෙවෙයි හිතේ. කවුරුන් මොළේ කියලා හිතන් ඉන්නවා නම් ඒක වැරදි අදහසක්. රූප දැකීමේ හැකියාව තියෙන චක්කු ප්‍රසාදේ. දැන් යම් දවසක අපි තුන් මෙහෙම උදාහරණයක් යම්
ඇක්සිඩන්ට් එකක් වෙලා ආයුක්ෂය මරණයක් සිද්ධ වෙන මොනවා හරි හදිසි අනතුරක් සිද්ධ වෙලා ආයුක්ෂය මරණයක් සිද්ධ වුණොත් ඒ කියන්නේ කයේ ආයුෂ අවසන් වෙලා මරණයටපත් වෙන මරණයක් තියෙනවා. මේ මරණයේදී මොකද වෙන්නේ? කර්මජ ශරීරයේ, උතුජ ශරීරයේ, චිත්තජ ශරීරයේ කියන ත්‍රිජකායික ගන්ධබ්බය ඉතුරු වෙනවා. ඒ කියුවේ ඇතුළාන්තේ තියෙන සත්‍යය මිය යන්නේ. මියගිය පිටින් තියෙන මේ ආහාරජකය කොපුවක් වගේ පිහිටලා තියෙන මේ කය. අර ඇතුළාන්තේ තියෙන ත්‍රිජකාය ගන්ධබ්බ කය ආරක්ෂා කරන් ඉන්න මේ බාහිර කය. මේ ආහාරජකය, මේ ඕලාරික කය, මේ ඕමක කය, මේ කරජ කය ඒක තමයි බිඳිලා යන්නේ. ඒක මරණයටපත් වෙනවා. දැන් මරණයටපත් වුණාම ඉතින් අර ඕලාරික කය බිඳුනහම ඇතුළාන්තේ පවතින අර සුකුම ගන්ධබ්බ කය පේන්නේ නැහැ නේ මිනිස්සුන්ට. එතකොට ඉතින් අනේ මේ මිනිසයා මැරුණා කියලා නිගමනයකට එළඹෙනවා. එහෙම හැබැයි නිගමනයකට එළඹුණාට අර ත්‍රිජකායික සත්‍යය ඉන්නවා. දැන් එයාට අර ආහාරජකය නැහෙනි. දැන් ඒ ආහාරජකය තිච්ච මේ මාංශ හැත් නැහැ දැන්. මොලෙත් නැහැ. මුකුත් නැහැ දැන්. මේ ශරීරයට අදාළව තිබිච්ච එකම අංගයක්වත් දැන් ඒ ආහාරජකය නැහැ. හැබැයි ඒකයි තහකන නාසය දිව ශරීර මනස පිහිටලා තියෙනවා. රූපී මනෝමය කය. ත්‍රිජකායක් දැන් තියෙනවා. දැන් මේකයි තහකන නාසය දිව ශරීරයේ මනස පිහිටලා තියෙනවා. එහෙනම් මේ මනුෂ්‍ය ගන්ධබ්බයට දැන් රූප පේන්නේ නැද්ද? රූප දැක්කේ එහෙන්නම් රූප අඳුරගත්තේ මොලෙන් නම් දැන් ත්‍රිජකායික සත්‍ය කොහොමද රූප දකින්නේ? අඳුර ගන්න. එහෙනම් ඇහැයි මොලේ කියලා කියන්නේ හුදෙක්ම කර්ජකයට සම්බන්ධ ඒ ඉන්ද්‍රිය ద్వාරයට සම්බන්ධ කාරණා ටිකක් විතරයි. චක්කු ద్వාරයත් එක්ක බැඳිච්ච ස්නායු සහය පණිවිඩ ගෙන යන්නේ යම්කිසි ආකාරයක මේ ඕලාරික කයක් විතරයි. ඕලාරික ක්‍රමවේදයක් විතරයි ශරීරය කියන්නේ. ශරීරයෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ඉන්නේ අර ත්‍රිජකායික සත්‍යය ඒ ශරීරය තුලට වෙලා වාසය කරනකම්. ඇත්තටම කිව්වොත් ඒක නිකන් ගුහාවක වාසය කිරීමක් වගේ. යම් මොහතක හැමෝටම මේක වෙන්නේ නැහැ. එකක් තෝරගන්න ඕනේ. නැත්නම් ඊට පස්සේ හිතයි මරණ ඔක්කොම ගන්ධබ්බ වෙනවාද කියලා. එහෙම වෙන්නේ නැහැ. ආයුක්ෂය මරණය කියන අවස්ථාවේදී විතර එහෙම වෙන්නේ. ඒ ආයුක්ෂය මරණය සහ සමාන උභයක්ෂය මරණය කියන මේ උපච්ඡේදක මරණ කියන අවස්ථා දෙකේදී ආයුක්ෂය සහ උපච්ඡේදක කියන මරණ අවස්ථා දෙකේදී ත්‍රිජකායික ඔය ගන්ධබ්බයේ ඉතුරු වෙනවා. කර්මක්ෂය සහ උභයක්ෂය කියන මරණ දෙකේදී ඒ ත්‍රිජකයත් ශරීරයත් දෙකම එකට මරණයටපත් වෙනවා. ත්‍රිජකය මරණයටපත් වන අවස්ථාවට චුති කියනවා. නැත්නම් සිත භවය, චිත්ත භවය අවසන් වෙනවා. කාය භවය තමයි අර රූප කාය. ඒක තමයි කර්ජකය කියන්නේ. ඒක අවසන් වෙන අවස්ථාවට කියනවා මරණය කියලා. එහෙනම් කයයි සිතයි දෙකම මරණයටපත් වුනහමයි ප්‍රතිසන්දියක් සකස් වෙන්නේ. පූර්ණ කර්මජ ක්‍රියාවලියකින් කර්මයෙන් හදනවා ඊළඟට ප්‍රතිසන්දි චිත්තය. ඊට පස්සේ එතනින් එහාට අව්‍යාකෘත පරිසම්පාදයක් ක්‍රියාත්මක වෙලා එකක් නෙවෙයි 16ක් තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙලා එතනින් එහා පැත්තට ඊළඟ භවයේ සකස් කරනවා විඥාන පත්‍ය නාම රූපං කියලා. අපි ඒ ගැන ඉස්සරහට සාකච්ඡා කරනවා. එහෙනම් එදාටත් පින්වතුනි මේ ඇහෙන් රූප දකින්න පුළුවන්. එහෙනම් ඇහැ කියලා කියන්නේ මේ මාංශ චක්කුවට නෙවෙයි. හොඳට තෝරගන්න. ඇහැ කියන්නේ මේ සිතට රූප දැකීමේ හැකියාව. එහෙනම් මේ බුදු පියාණන් වහන්සේ මොකද්ද මේ දේශනා කරන්නේ? චක්කුම් බෙක්ක වෙන තුම්හාකම්. දැන් මේ ඇහත් අයිති නෑ තමයි මේ ద్వාරයක් නෙමේ කිති. හිතට රූප දැකීමේ හැකියාව Taman සතු එකක් නොවේ නම් ඉතින් ඒ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න නිර්මාණය වෙලා තියෙන චක්කු ద్వාරය Taman වෙන්නේ කොහොමද? එහෙනම් නුවණින් දකින්න ඕන. එහෙනම් මේ සිතට තමයි මේ හැකියාව උපකාර වෙලා තියෙන්නේ අපට නෙවෙයි. සත්‍යයක් වශයෙන් මේ චිත්තසංතානෙම සංකල්පීය වශයෙන් සකස් වෙලා ඉන්නවනේ අවිජ්ජා තෘෂ්ණාවෙන් සත්‍යයක්. සංකල්පිත සත්‍යයක්. මේ සත්‍ය හිතන් ඉන්නනේ මේ ඇහෙන් ප්‍රයෝජන ලබන්නේ මම කියලා. මේ හැ මගේ කියලා මෙන්න මුලාව. මේ ඇහෙන් ප්‍රයෝජන ලබන්නේ ඒ සත්‍ය නෙවෙයි. මේ ඇහෙන් ප්‍රයෝජන ලබන්නේ සිත. මේ ඇහි අයිතිකාරය සත්‍ය නෙවෙයි. මේ ඇහි අයිතිකාරය සිත. එහෙනම් සත්‍ය දුක් විඳින්නේ ඇයි? තමන්ට සත්‍ය වශයෙන් අයිති නැති සියල්ල අවිජ්ජා තෘෂ්ණාවෙන් මම කියලා හිතාගෙන ඒ හිත ඇතුළෙම ගොඩනැගිලා තියෙන මායාවක් නිසා. එහෙනම් නුවණින් දකින්න ඕන සත්‍ය යන අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් සකස් වෙච්ච සංකල්පිත රූපයක්, සංකල්පිත මායාවක් සත්‍ය යන.
ඒ සිත ඇතුළෙමයි ජීවත් වෙන්නේ සත්‍යය. අන්නර සංකල්පිත සත්‍ය අවසන් වෙච්ච දවසට අරිහතුන් වහන්සේ කියනවා. එදාට සිත කය දෙක හැම තියෙනවා. මොකද නැත්තේ? සිත ඇතුලේ ජීවත් වෙච්ච සත්‍යය නැත්තේ. සිත ඇතුලේ ජීවත් වෙනකොට ඉතින් එයා කයත් පරිහරණය කරනවා. එතකොට අපිට සත්‍යය පේන ලෝක විශේෂ තුල. සම්මුතික වශයෙන්. එහෙනම් පිටුතුනි මේ අවිජ්ජා තෘෂ්ණාවෙන් සකස් වෙන සංකල්පීය සත්‍යය තමයි මේ දුක් විඳින්නේ. ඒ සංකල්පිත සත්‍ය භාවයයි අවසන් කරන්නේ අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ මේ අමා ධර්මයේ තුලින්. හැබැයි තේරුම් ගන්න ඕන සත්‍ය නම් අවිජ්ජා තෘෂ්ණාව පවතින තුරු මේ සංකල්පිත සත්‍ය නිර්මාණය වෙනවා, සකස් වෙනවා, උපදිනවා, දුක් විඳිනවා. බුදුවරු මේ ලෝකෙට පහළලා පෙන්ලා දෙන්නේ මෙහි යථා ස්වභාවය. මෙන්න ඇත්ත උඹලා දැක්කේ නැති ඇත්ත. මේ සිත කය දෙක ඇතුළේ සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ ක්‍රියාදාමයක් කියලා පෙන්ලා දෙනවා. සත්‍ය විවර කරලා එදාට මොකද වෙන්නේ? ප්‍රඥාවන්තයේ ධර්මය අහලා ඇත්ත තේරුම් අරගෙන ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඒ චිත්ත සංතානයේ පවතින අවිජ්ජා තෘෂ්ණාව දුරු වෙනවා. අර සත්‍ය අවසන් වෙනවා. ඕනෝකයි වෙන්නේ. නැතු අමුතු දෙයක් නෙවෙයි. වෙන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා ඇත්ත පෙන්ලා දීපු දවසට ප්‍රඥාවන්තයේ ධර්මයට කන් දීලා ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අවිජ්ජා තෘෂ්ණා දෙක නැසෙන එක. ඒකේ සත්‍ය අවසන් වෙන එක. ඒ සත්‍ය අවසන් වීමම අරිහත් ඵලයේ බවට පත් වෙනවා. එහෙනම් බුදු පියාණන් වහන්සේ අපිට පෙන්වා දෙනවා චක්කුම් භික්ක වෙන තුම්හාකං. මේ රූප දැකීමේ හැකියාව නුඹලාටයි තිකක් නෙමෙයි. ඒකට අපි නමක් දෙනවා චක්කු කියලා. ඇස නුඹටයි තියන ඇස කියලා අපි සිංහලෙන් කියනවා. ඇස නුඹට ඇස කිව්වේ මේ පේන්න තියෙන එක නෙවෙයි. ඒක ධාරය. ඒකටත් ඇස කියනවා අපි ඉතින්. මොකද ඒක රූප බලන්න උපකාර වෙන්න නිසා. දැන් බලන්න ඔබ නිදා ගන්නෝ. රැට. නිදාගත්තාම හීන පේන්නේ. රූප දැක්කේ නැද්ද? දැක්ක රූප. දැන් ඒ රූප දැක්කේ මේ ඇහෙන්ද? මේ චක්කුද්්වාරයෙන්ද? මේ මාංශයෙන් දැක්කේ නෑ. ඒ ඇහැ හොඳටම වැහිලා නිදි. ඒ රූප පේනවා. එහෙනම් මේ හිතට රූප දකින්න මේ ඇහැ මොනද? ඒ හැමෝනි නේ. ඒක ద్వාරයක් බවට පරිවර්තන වෙනවා ලෝකෙට විවර වෙන්න. එච්චරයි. එහෙනම් මේ හැකියාව මේ රූප දැකීමේ හැකියාව කාටද අයිති කියලා අවසානයේ බලන්න ඕන. දැන් අපි දැම්මම බලාගෙන යමුකෝ. කාටද අයිති? සිතටයි. සිත කියන්නේ කාටද? මායя. එහෙනම් මේ ඇහැ අයිති කාටද? මායයට. තමන්ටයි දෙකක් නෙවෙයි. මායයටයි අයිති. සිතටයි අයිති. මේන් ඵල ප්‍රයෝජන ගන්න සිතයි. අපි හිතන් ඉන්නේ ඇහැ මට අයිති. මමයි මේ ඇහෙන් ආස්වාදය ලබන්නේ කියලා. ඒ තමයි මූලාව. එතන තමයි මූලාව තියෙන්නේ. ඇසෙන් ආස්වාදය ලබනවා මම කියලා. ඒ නිසාම තමයි බලන්න මොනතරම් සංකීර්ණ ගැටයක්ද මේක ඇතුලේ තියෙන්නේ කියලා. සිත ඇතුලේම අවිජ්ජාන් තෘෂ්ණාවෙන් සත්‍යයක් හදාගෙන ජීවත් වෙන සිත. මොනතරම් තක්කඩි සිතක්ද? පැවැත්ම රැගෙන යන භවයෙන් භවයට සිත ඇතුලේ සත්‍යයක් හදාගෙන ඉන්න සංකල්පිත වශයෙන්. ඒක සත්‍ය වශයෙන් නෙවෙයි කියන්නේ ඇත්තටම මේ ලෝකේ ජීවත් වෙන සත්‍යයක් නෙවෙයි යා. සංකල්පීය මායාවක් සත්‍ය කියන්නේ. අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් තමයි සකස් වෙලා තියෙන්නේ. එහෙනම් අවිජ්ජා තෘෂ්ණා පවතින තුරු විතරයි ඔය සත්‍ය ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ඒ බව තේරුම් කරලා දෙන්න තමයි මේ නන්විත පරයයන් ධර්මයේ දේශනා කරන්නේ. එහෙනම් මේ අනුසාරයෙන් ධර්මය අහගෙන ඉන්නකොට අන්න වැටහෙන්න ගන්නවා ප්‍රඥාවන්තයන්ට. එහෙනම් මේ සියල්ල මායයටයි ධර්මනේ. එහෙනම් මේ සියල්ල කෙරෙහි මේ සිතේ පවතින තෘෂ්ණාව තනිකරම මුලා ලෝකයක් අල්ලා ගැනීමක් නේ. අන්න එදාට ඒ විදිහට කල්පනා වුණාම නුවණින් දකින්න පටන් ගත්තාම මොකද වෙන්නේ? යථාර්ථයේ දිගින් දිගට මෙනෙහි වෙන්න ගන්නවා. ඒ නිසා මොකද වෙන්නේ? අවිජ්ජා ප්‍රහාණයටපත් වෙලා තෘෂ්ණා ප්‍රහාණයටපත් වෙලා අර ලෝකය අල්ලගෙන හිටපු හිත ක්‍රමානුකූල ලෝකයෙන් නිදහස් වෙනවා. ලෝකය උපාදාන කරගෙන හිටපු හිත ඒ ලෝකයෙන් නිදහස් වෙනවා, මිදෙනවා. එනම් මායයටයි අයිති. චක්කුම් බෙක්ක වෙන තුම්හාකං තම් පජාත තංවෝ පහීනං හිතාය සුඛය භවිෂ්‍යති. ඇස තොපගේ නොවේ ඇස පහ කරව්. එය තොපට
දීර්ඝ කාලයක් සැප පිණිස හිත පිණිස පවතින්නේය. රූපා න තුම්හාකං තේ පජහත තේවෝ පහිනා හිතාය සුඛාය භවිෂ්‍යති. මේ විදිහටමයි රූපය. රූපය කියන්නේ අනිත්‍ය ධර්මයක්. අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි අසුභයි. දැන් මේවා අහලා දැන් ඔබට හොඳට ධර්ම පිළිබඳ ගැඹුරු අවබෝධයක් තියෙන නිසා එකින් එකට මම විග්‍රහ කරන්න යන්නේ නැහැ. රූපයත් අනිත්‍යයි. එහෙනම් රූපය කිව්වහම මේ අපිට මේ ඇහැට විද්‍යමාන වන ස්වභාව විතරක් නෙවෙයි. රූප තියෙන ආකාර කිහිපයකටම රූප 28 ආකාරයක් තියෙනවා. දැන් බාහිර රූප වශයෙන් ගත්තත් ශබ්ද රූප සමාන රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කියලා බාහිර රූප පහක් තියෙනවා. අභ්‍යන්තර රූපයක් තියෙනවා මනෝ රූප කියලා. ධම්ම රූප කියලා. අභ්‍යන්තර රූප චක්කු රූප සෝත රූප ගාන රූප જીවහා රූප කාය රූප මනෝ රූප. බාහිර රූප වශයෙන් පවතිනවා. අභ්‍යන්තර ආයතන වශයෙන් ගත්තොත් රූප හයක ආකාරයෙන් පවතිනවා. බාහිර ආයතන වශයෙන් ගත්තොත් රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප ධම්ම රූප යනාදී වශයෙන් බාහිර ආයතනික රූප හයක් තියෙනවා. ඊට පස්සේ මේවා ద్వාර වශයෙන් ගත්තාම පංචද්වාර සහ ආධ්‍යාත්මික ద్వාරය. පංචද්වාරය ඇස කන නාසය දිව ශරීරය. අභ්‍යන්තරික ద్వාරය මනෝද්වාරය. චක්කුද්වාර සෝතද්වාර ගානද්වාර ජීවහද්වාර කායද්වාර බාහිර ద్వාර. මනෝද්වාරය අභ්‍යන්තර ద్వාරය. එහෙමත් බෙදන්න පුළුවන්. මේක නන්විද පරයයන් බෙදා දක්වන්න පුළුවන්. එක එක විදිහට බෙදන්න පුළුවන් ධර්මයෙන්. එහෙනම් පින්වතුනි මෙන්න මේ රූප කිව්වහම එහෙනම් ওই සෑම සියලු ආකාරයකම රූප කියලා යම් කිසි ආකාරයක් ස්වභාවයක් පනවනවා නම් අපි කියමු මොකද්ද? රූපංකෝ භික්කවේ රූපති රූපපති. රූපංකෝ භික්කවේ රූපපති. රූපපති කියන්නේ රූපණේ කියන්නේ පාලියෙන් එක හැඩයක් නැතුව නන්විද හැඩවලට පරිවර්තන වෙන ස්වභාවයට. විවිධාකාරයන්ට පත් වෙන ස්වභාවයවත් විකාරයට පත් වෙන ස්වභාවය. විකාරයක විවිධාකාරය. එක හැඩයක් නෑ. අර පෙන පිඩු උපමා කළේ ඒකයි. එහෙනම් රූපය කියලා කියන්නේ එහෙම නිච්ච වශයෙන් පනවන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකයි රූපං අනිච්චං කිව්වේ. රූපං භික්ඛවේ අනිච්චං. රූපය කියන්නේ එහෙම විවිධාකාරයක් විකාරයක්. විකාරයකට කොයින්ද ඒකාකාරයක්. එහෙනම් කොහොමද රූපය කියලා නිච්චයමක් පනවන්නේ? එහෙම පනවන්න බෑ. එහෙනම් නිච්චයමක් පනවන්න බැරි තැනක කොහොමද මම මගේ කියලා යමක් පවතින්නේ? එහෙම යමක් පවතින්න හේතුවක් නැහැ. මොකද මේ මොහොතේ මේ මගේ රූපේ කියලා ඊළඟ මොහොතේ පෙන්වන්න වෙන්නේ වෙන එකක්. දැන් අපිට මේ සියුම්ම මේ රූපේ විපරිණාමය පේන්නේ නැති නිසා ඒ රූපේ විපරිණාමය ඊටාම ඇහැට අසු නොවන ආකාරයෙන් ඒ රූපක්ෂණ මගින් මිදිලා ගිහිල්ලා නැවත ඒ විපරිණාමයටපත් වෙලා නැවත ඒක අර අවිජ්ජා තෘෂ්ණා කර්ම ආහාර නිබ්බත්ති කියන ලක්ෂණයන්ගෙන් වැඩෙන නිසා අපිට ඒ රූපේ තියෙන විපරිණාමය පේන්නේ නැහැ ලේසියෙන් ඇහැට. හැබැයි සිවුම වැළුවොත් අනිවාර්යයෙන්ම විපරිණාමයටපත් වෙන බව ආය තර්කවාද නැහැ. එහෙම අමුතුවෙන් තර්කයක් නෑ. මොකද මව් කුසේ යුක්තාණුවක් වශයෙන් සකස් වෙච්ච රූපය මේ බාහිර ඕලාරික කර්ජකායක ආහාරජ රූපය අද මේ අවුරුදු 10ක් 15ක් 20ක් 30ක් 50ක් 80ක් යනාදී වශයෙන් විවිධාකාර ස්වභාවයෙන් विद्यमान වෙන්නේ රූපේ විපරිණාමයටපත් වෙච්ච නිසා. රූපේ විපරිණාමයටපත් වෙන්නේ නැත්නම් එකම ආකාරයෙන් පේන්නේ නැහැ හැමදේම. එහෙම වෙන්නේ නැහනේ. එහෙනම් රූපේ විවිධාකාරයි විකාරයක්. දැන් ওই විකාරය ඇතුලේ ඒකාකාරයක් කොහොම හොයන්නද? දැන් කොයි රූපේද එහෙමනම් නිත්‍ය වශයෙන් මම මගේ කියලා ගන්න පුළුවන් ඉන්නේ. එහෙම එකක් නැහැ. එහෙනම් රූපම් බෙක්ක වෙන්න තුම්හාකම්. මහාන රූපේ තොපගේ නොවේ. එහෙනම් ඒකත් මොකද කරන්නේ? තේ පජහත. තේවෝ පහිනා හිතාය සුඛාය භවිෂති. ඒ පහ කරව. පහ කරව කියේ මොකද්ද? රූපය කෙරෙහි තියෙන චන්දරාගය දුරු කරන්න කියලා කිව්වේ. අර චක්කුම් පජහත කියලා කිව්වෙත් ඇහැ පහ කරව කිව්වේ ඇහැ ගලවලා දාන්න කියන එක නෙවෙයි. ඇහැ කෙරෙහි තියෙන චන්දරාගය දුරු කරන්න. එහෙනම් ওই විදිහටම දැන් රූපය කෙරෙහි චන්දරාගයක් තියෙන චන්දරාගය දුරු කරන්න. ඊට පස්සේ චක්කු විඥානං නතුම්හාකං. චක්කු විඥානයත් ඔබගේ නොවේ. චක්කු විඥාණයෙන් වැඩ ගන්නෙ කවුද? සිතමයි. දැන් ඇහෙන් වැඩ ගන්නෙ කවුද? ඒ සිතමයි.
රූපයෙන් වැඩගන්නේ කවුද? ඒ සිතමයි. ආරම්මණයත් සිතටයි ගෝචර වෙන්නේ. සිතයි දැනගන්නේ. ඒ දැන ගැනීමට තමයි විඥාන කියන්නේ. එහෙනම් චක්කු විඥානය කියන්නේ සිතෙන් අරමුණක් දැනගන්නවා. සිතෙන් දැනගන්න අරමුණ තමයි රූපය. සනිදස්සන සප්පටික රූපය. ඇහැට පේන ස්පර්ශ වෙන රූපය. ඒක තමයි ඇහෙන් ගන්න අරමුණ. එහෙනම් අන්න දැන් ඒක පේන්න ගන්නවා. ඒකෙන් කවුද වැඩ ගන්න? සිතමයි. එහෙනම් ඇහෙන් වැඩ ගත්තේ සිත, ගන්නෙත් වැඩ ගන්නේ සිත, රූපයෙන් වැඩ ගන්නේ සිත. චක්කු විඥානය කියේ මොකද්ද? එහෙනම් මේ ඇහැයි රූපයයි චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඇහත් රූපයත් පටිච්ච වෙලා උපදිනවා. එතන චක්කු විඥාන හේවත් ඇහෙන් අරමුණක් දැනගත්තා නැත්නම් ඇහෙන් රූපයක් දැනගත්තා කියන දැනීම. එහෙනම් විඥානය කියන්නේ දැන ගැනීම. දැනගන්නේ සිතින්. අපි අර අපි මේ ධර්ම විග්‍රහ කරද්දී පොදුවේ සිතයි විඥානය කියන්නේ එකක් කියලා කිව්වට සිත කියන්නේ අරමුණක් දැනගැනීමේ ලක්ෂණයට. චිත්තං ආරම්මන විඥානන ලක්ෂණං චිත්තං. අරමුණක් වෙන් කළ දැනගැනීමේ හැකියාවටයි ලක්ෂණයටයි සිත කියන්නේ. ඒ සිතෙන් දැනගන්නා වූ අවස්ථාවන්ටයි විඥාන කියන්නේ. දැන ගැනීම වලට. කියතක් තියෙනවා, කියතෙන් කරන වැඩේ ලීරණ එක. කියත සහ ලීරීම. කියත කියන උපකරණයෙන් තමයි ලීරන්නේ. එතකොට කියතයි ලීරනවා කියන්නේ එකක් නෙවෙයි දෙකක්. කියත කියන්නේ උපකරණය, ලීරනවා කියන්නේ එකකින් කරන කාර්යය. ඒ වගේ දැන් සිත කියන්නේ උපකරණය, එකකින් කරන කාර්යය තමයි විඥාන. දැනගන්නවා. රූප දැනගන්නවා, ශබ්ද දැනගන්නවා, ගන්ධ දැනගන්නවා, රස දැනගන්නවා, පොට්ටබ්බ දැනගන්නවා, ධම්ම දැනගන්නවා, හය ආකාරයකට දැනගන්නවා. ඒ නිසා ඒ සිතින් හය ආකාරයකට දැනගැනීම පහල කරගන්න නිසා විඥාන හයක් අපි එකට ව්‍යවහාර කරනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන යන දේවල්. එහෙනම් මේ සිත කියන උපකරණය මුල් කරගෙන තමයි අර දැනගැනීම පහල වෙන්නේ. අන්න එක හොඳින් තේරුම් ගන්න ඕන. එහෙනම් මේ විදිහට ඒ සිතේ පවතිනවා අරමුණු හයක් දැනගැනීමේ හැකියාව. ඒ හයෙම පොදු එකතුවට අපි අවසානයේ සිත කියලා කියනවා. සිත කියලා කියන්නේ එතකොට විඥාන හය එකතුවකට. එතකොට බැලින්නම් මේ හයම මේ දැනගැනීමේ ලක්ෂණය මතයි පහළ වෙන්නේ. එතන දැන් රහත් උනත් මේ කාර්යයෙන් නිදහස් වෙන්න බෑ. සිතෙන් රූප දැනගන්නවා, ශබ්ද දැනගන්නවා, ගන්ධ දැනගන්නවා, රස දැනගන්නවා, පොට්ටබ්බ දැනගන්නවා, ධම්ම දැනගන්නවා. සිත රහත් උනත් ওই ටික කරනවා. එහෙනම් මොකද්ද වෙනසකට තියෙන්නේ? මේ දැනගැනීමේදී කිසිම විකෘතියක් නැතුව යථා රූපේ යථාකාරයෙන් දැනගැනීමේ හැකියාව රහතන් වහන්සේ කිසිතර තියෙනවා. අනිසිත වලට නෑ හැකියාව. ඇයි ඒ? අනිසිත හැමතිස්සෙම අර ආරම්මණයක් දැනගන්නකොට පියවර පහක් යනවනේ. පස්ස වේදනා සංඥා සංකාර විඥාන, ස්පර්ශ වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධය කියලා කියනවා. මෙන්න මේකෙදී මෙන්න මේ ස්පර්ශයත් ක්ලේශ සහගත නම්, වේදනාවත් ක්ලේශ සහගත නම්, සංඥාවත් ක්ලේශ සහගත නම් දැන් මොකද වෙන්නේ? එහෙනම් සංකාර කියන අවස්ථාවේදී තමයි ඒ ආපු දත්ත ටික ප්‍රතිනිර්මාණය කියලා සිතට පෙන්වන රූපේ හදන්නේ. මෙන්න මේකට කියන චිත්තජ රූපය. එහෙනම් චිත්තජ රූපේ හදන්නේ සංකාර කියන අවස්ථාවේදී චේතනාව මගින්. චේතනාවෙන් මේ රූපේ හැදීමේ ක්‍රියාවලට චිත්තජ රූපය කියන්නේ සිතෙන් ජනිත කරන රූපය. එහෙනම් ආව දත්ත ටික වැරදි නම් එතනින් එහාට හදන්නේ සිත වැරදි රූපයක්, විකෘති රූපයක්. එතකොට දැනගන්නේ ඒ විකෘති රූපයයි. එහෙනම් සංකාර කියන අවස්ථාවේදී විකෘති වෙන රූපය තමයි විඥාන කියන අවස්ථාවේ දැනගන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? ස්පර්ශය කියන අවස්ථාවේ ඉඳලම දිගටම වැරදි දත්තයක් ගිහිල්ලා වැරදි රූපයක් හදලා වැරදි රූපයක් සිතට පෙන්වන ඒ ක්‍රියාවලිය තුලින්. එහෙනම් ඔන්න ඔය ක්‍රියාවලිය පවතිනකන් නිසා තමයි සිතට පුළුවන් වෙන්නේ කර්ම රැස් කරගෙන සංසාර භවය සකස් කරගන්න නැවත නැවත. මේක සිත විසින්ම කරන වැඩක්. කවුරුවත් කරන එකක් නෙවෙයි. එකයි වැඩේ තියෙන්නේ. සිත විසින්ම මේ ක්‍රියාවලිය සකස් කරගෙන පවත්වාගෙන යනවා. කවුරුවත් දන්නේ නැහැ මේක. සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකෙට පහළලා මේ ක්‍රියාවලිය පෙන්වා දෙන තුරු කිසිම කෙනෙකුට මේ ක්‍රියාවලිය තේරුම් ගන්න බෑ. මහා ගැටගොඩක හිර වෙලා හිටියේ. කොච්චර ගැටගොඩක්ද බලන්න. සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඒ අසිරිමත් වූ මහා අවබෝධයෙන් අපට නිදහස් කරලා දෙන්නේ මොන වගේ උගුලකින්ද අපිව නිදහස් කරන්නේ? මොන වගේ ව්‍යසනයක්ද මේ නිර්මාණය වෙන්නේ?
මේ ඇත්ත කොච්චර සැඟවිලාද තියෙන්නේ. එහෙනම් පින්වතුනි ඔන්න නුවණින් දකින්න ඕන. එහෙනම් විඥානය කියලා කියන්නේ සිතෙන් රූපයක් දැනගැනීමේ හැකියාව. එහෙනම් ඒ හැකියාවත් සිතමයි ප්‍රයෝජනට ගන්නේ. හැබැයි අර අවිජ්ජා තෘෂ්ණාවේ සත්‍යයක් වශයෙන් ඒ සිත ඇතුලේ අර සංකල්පිත සත්‍යයක් ජීවත් වෙනකන් කල්පනා කරනවා ඒ සත්‍යය මම තමයි මේ රූපේ දැක්කේ කියලා රැවටෙනවා. නමුත් ඇත්තට මේ රූපේ දැක්කේ සිත. ඒ රූපේ දැකීමේ හැකියාවෙන් ප්‍රයෝජන ගන්නේ සිත. එහෙනම් චක්කු විඥානං නතුම්හාකං තම් පජහත තංගෝ පහිනං හිතය සුඛය භවිස්සති. එහෙනම් මේ චක්කු විඥානයත් පහ කිරීම කළ යුත්තක්. මහාන තොපට අයත් වූවක් නෙමෙයි මේ චක්කු විඥානිය වහා පහ කරව. ඒ තොපට අයිති නැත. ඒ පහ කිරීම කිව්වේ ඒකේ හිතෙන් චන්ද රාගය පහ කරන්න ඕන. එතකොට මොකද වෙන්නේ? ඒ සැපේ පිණිසම හිතසුව පිණිසම පවතිනවා. චක්කු සම්පස්සෝ නතුම්හාකං තම් පජහත සෝවෝ පහිනෝ හිතය සුඛාය භවිස්සති. චක්කු සම්පස්සයත් පහ කිරීම කළ යුත්තක්. චක්කු සම්පස්සයත් මහාන තොපගේ නොවේ. එයත් පහ කරව. චක්කු සම්පස්සය කෙරෙහි පවතින චන්දරාගය පහ කිරීමත් ඔබට සැප පිණිසම හිතසුව පිණිසම පවතින්නේ හේතු වන්නේය. යම් පේදං චක්කු සම්පස්ස පච්චය උප්පජ්ජති වේදයිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තම්පින තුම්හාකං තම්පජහත සෝ පහිනෝ හිතය සුඛා භවිස්සති අනාදි වශයෙන් චක්කු සම්පස්සජාවෙන් එහෙම නැත්නම් චක්කු සම්පස්සයෙන් ජනිත කරපු වේදනාවක් නැත්නම් ඒ සුඛ වේදනාවක් දුක වේදනාවක් අදුක්ඛම සුඛ වේදනාවක් යන තුන කෙරෙහිම පවතිනා වූ චන්දරාගයත් පහ කරව. එයත් ඔබගේ නොවේ. ඒ සියල්ල තොපගේ නොවේ. එහෙනම් ඒ කෙරෙහි තියෙන චන්දරාගයත් පහ කිරීම තොපට සැප පිණිසම හිතසුව පිණිසම පවතින්නේය. නතුම් හාක සූත්‍රය. අපි එහෙනම් මේ දහම් ව්‍යාකරණය තවදුරටත් සංක්ෂිප්ත වශයෙන් සමාලෝචනය කරොත් බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන්නේ කුමක්ද මේ? ඇස කියන මේ රූප දැකීමේ හැකියාව. රූප කියන්නේ ඒ ඇසට ගෝචර වන අරමුණ. චක්කු විඥානය කියන්නේ එසේ ඇසත් ඒ රූප දැකීමේ හැකියාවත් ඒ විවිධාකාරී විකාරයවත් රූපයත් එකට එකක් ඝට්ටණය වෙලා මෙවදු විකාරයක් දැක්කා කියලා දැනගන්න ස්වභාවය නැත්නම් මේ රූපය දැක්කා කියලා දැනගන්නව ස්වභාවය සිත. ඊළඟට චක්කු සම්පස්සය කියන්නේ මොකද්ද? මේ ඇහත් රූපය චක්කු විඥානයත් එකට මුණ ගැහෙන අවස්ථාව. චක්කු සම්පජ්ජා වේදනා කියන්නේ මොකද්ද? අන්නේ ඇහත් රූපය චක්කු විඥානයත් එකට මුණ ගැහෙන මොහොතේදී ඒ හමුව නිසා ස්පර්ශය නිසා එතනින් ජනිත වන වේදනාව. ඒ වේදනාව තුන් ආකාරයි. සැප වේදනා, දුක් වේදනා, දුක්ඛ සුඛ වේදනා. කොහොමද ස්පර්ශය නිසා හටගන්න වේදනා තුන් ආකාරයක් වෙන්නේ? යම්කිසි ආරම්මණයක් ඇහැයි රූපයයි යම්කිසි අවස්ථාවකදී ඇහැයි රූපයයි චන්දරාගෙන් එකට ස්පර්ශ වුණොත් ඒ කියන්නේ ඇහැ කිව්වේ මෙතන සිතමනේ ඔබ දන්නවනේ දැන්. සිත චන්දරාගෙන් රූපේ ස්පර්ශ කළොත් චන්දරාගෙන් ඒ කියවර සංකල්පිත රාගෙන් මේ බඳු විකාරයක් මට හරි වටිනවා කියලා ගත්ත සංකල්පිත රාගයක් තියෙනවා. පුරිසස්ස කාමෝ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මෙන්න මේ බඳු විකාරයකට නම් මං කැමති කියලා ඒ සිතේ ඇති වෙලා තියෙන සංකල්පයක්. විකාරයක් වේ රූපය. රූපංකෝ බිකේ රූපති උප්පණේ වෙන විකාරයටපත් වෙන. එහෙනම් අන්න සිත ඇතුළෙම සංකල්පයක් හැදිලා තියෙනවා මෙබඳු විකාරයක් සැප උපදවන්නේ මෙබඳු විකාරයක් හොඳයි කිය. වටිනවා කිය. මෙන්න සංකල්පිත රාගේ. මෙන්න මෙබඳු සංකල්පිත රාගයකින් යුක්ත වේ සිත ඒ රූප දැකීමේ හැකියාවත් ඇස මෙහෙවනවා. එතකොට මොකද වෙන්නේ? ඒ ඇසට අර සංකල්පිත රූපයට උචිත ආකාර සංකල්පිත රූපයට සාපේක්ෂව සමානුපාතික වන ආකාරයේ සංකල්පිත රාගයෙන් සකස් කරගෙන ඉන්න රූපයට අනුකූල වන ආකාරයේ
විකාරයක් දකින්න ලැබුණොත් රූපයක් දකින්න ලැබුණොත් දැන් මොකද වෙන්නේ? ඡන්ද රාගෙන් ඒ කිව්වේ ඇසුරු කිරීමේ කැමැත්තෙන්මය රූපය ස්පර්ශ වෙන්නේ හිතට. කැමැත්තෙන් මේ රූපේ ස්පර්ශ කරනවා හිත විසින්. මෙන්න මේ අවස්ථාව තමයි චක්කුංච පටිච්ච රූපේච. දැන් මොකද වෙන්නේ? uppajjati චක්කු විඥානං. දැන් එයින් උපදින මොකද්ද? අර රූපයක් දැනගත්තා කියන විඥානේ නිකං විඥානයක් නෙවෙයි දැන්. මොන විඥානේද? රාග විඥානයක් උපදින. රාගෙන් දැනගන්න. මත් වෙලා දැනගන්න. ඇසුරු කිරීමේ කැමැත්ත ඇතිවයි දැනගන්නේ දැන්. නිකන් නෙවෙයි. ඇසුරු කිරීමේ කැමැත්ත ඇතිවයි දැන් මේ සිත මේ රූපේ දැනගන්න. අන්නේ ඇසුරු කිරීමේ කැමැත්තට තමයි චන්ද රාගය කියන්නේ. එහෙනම් ඒ ඇසුරු කිරීමේ කැමැත්තෙන් යුක්තව ඒ රූපය ස්පර්ශ වෙනකොට ඒ හිතට එයින් ජනිත වෙනවා රාගෙන් යුක්ත චක්කු විඥානයක් හෙවත් ඇසුරු කිරීමේ කැමැත්ත සහිත රූපය පිළිබඳ දැන ගැනීමක්. මෙන්න මේ කියන අවස්ථාව ජනිත වෙනකොට මොකද වෙන්නේ? ඒ සිත තුළ අවිජ්ජාවෙන් නිගමන තුනක් දීලා ඉවරයි. මොකක්ද මේ නිගමන තුන? ඇහැ සැපයි ඇහැ වටිනවා. රූපේ සැපයි රූපේ වටිනවා. චක්කු විඥානීය සැපයි චක්කු විඥානීය වටිනවා. ඒ කිව්වේ ඇහැ සැපයි ඇහැ කෙරෙහි චන්දරාගෙන් බැඳුන හිත. රූපේ සැපයි රූපේ කෙරෙහි චන්දරාගෙන් බැඳුන හිත. චක්කු විඥානීය සැපයි චක්කු විඥානීය කෙරෙහි බැඳුනා චන්දරාගෙන් හිත. දැන් මෙන්න ඇහත් රූපයත් චක්කු විඥානයත් කියන තුනම චන්දරාගෙන් බැඳගෙන ඉන්නේ සිත විසින්. දැන් මොකද වෙන්නේ? චන්දරාගෙන් බැඳගත් ඇහැක් රූපයක් සහ චක්කු විඥානයක් එකට මුණ ගැහෙනකොට අන්න තින්නම් සංගති පස්සෝ කෙලස් තුනක් එකට එකක් මුණ ගැහෙනවා. කෙලස් තුනක්. ඒ තැන් තුනම රාගයේ පවතිනවා. ඒ කිව්වේ ඇසුරු කිරීමේ උමනාව කැමැත්ත පවතිනවා. ඇහත් ඇසුරු කරන්න කැමති. රූපයත් ඇසුරු කරන්න කැමති. චක්කු විඥානයත් ඇසුරු කරන්න කැමති. කුමක් නිසාද? ආස්වාදයේ උපදින නිසා. සතුටක් උපදින නිසා. මොකද්ද සතුට? යංකෝ චක්කුම් පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනසං චක්කු සාස්සාද. යම් ඇහැක් එබඳු රූපයක් ඇසුරු කිරීමෙන් නැත්නම් ස්පර්ශ කිරීමෙන් හටගන්නේද යම් සෝමනස් සහගත සුඛ වේදනාවක්. සෝමනස්ස සහගත සුඛ වේදනා. සතුට දනවන සැප වේදනා අයං චක්කු සාස්සාදු. සතුට දනවන සැප වේදනාවක් හට ගන්නවාද ඇහැ එසේ චන්දරාගෙන් බැඳුණු රූපයක් හා ස්පර්ශ වීමෙන් අන්න ඒ විඥානී හේතුවෙන් හටගත්තා වූ වින්දනයට කියනවා ආස්වාදය කියලා. මොන ආස්වාදයේද? චක්කුසාසාදු ඇහි ආස්වාදය. එහෙනම් පින්වතුනි ඔන්න ඔතනදී බලන්න ගැඹුරු සියුම් තැනක් ධර්මයේ දැන් අහලා හොඳින් අවබෝධ කරන් ඉන්න අයට නම් ගැටලුවක් නැහැ. අලුතෙන් බණ අහන අයට මේ සියුම් කාරණා හොඳට වටහා ගන්නට ඕන. එහෙනම් බලන්න ඔතනදී අන්න අර ඇහැ පිළිබඳ චන්දරාගයත් රූපේ පිළිබඳ චන්දරාගයත් චක්කු විඥානයේ පිළිබඳ චන්දරාගයත් කියන මෙන්න මේ චන්දරාග තුන නැත්නම් චන්දරාගයේ තුන් ආකාරයෙන් සකස් වෙලා එකට එකක් ස්පර්ශ වෙනකොට චක්කුංජ පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. මෙන්න මේ කෙලස් තුනේ ඝට්ටනේ තුලින් සකස් වෙනවා චක්කු සම්පස්සේ කියන අවස්ථාව. චක්කු සම්පස්සේ කිව්වේ මෙන්න මේ හිතට මේ ඇහත් රූපයත් චක්කු විඥානයත් රාගෙන් සම්බන්ධ වීම. ඒක තමයි චක්කු සම්පස්සේ කියන්නේ. රාගෙන් ස්පර්ශ වීම. දැන් මොකද වෙන්නේ? රාගයෙන් නම් ඇහත් රූපයත් චක්කු විඥානයත් මේ හිතට ස්පර්ශ උනේ. එතනින් පැන නගිනවා වේදනාවක් විඳීමක්. ඒ වේදනාවේ කාන්තේම රාගයේ සහිතයි. චක්කු සම්පස්ජා වේදනා. මෙන්න මේ වේදනාව තමයි ආස්වාදය කියන්නේ. එහෙනම් අන්න එකට ආස්වාදය කියන්නේ. එහෙනම් දැන් මොකද වෙන්නේ? ඒ ආස්වාදය දැන් ওই විදිහටම දකින්න ඕන කනත් සද්දයත් සෝත විඥානයත් නාසයත් ගන්ධයත් ගාන විඥානයත් යන ආදී වශයෙන්
ඇහැ කන නාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගාහන විඤ්ඤාණ જીවා විඤ්ඤාණ කාය විඤ්ඤාණ මනෝ විඤ්ඤාණ ආදී වශයෙන් මෙන්න මේ තුන් පොලයකට එකක් ස්පර්ශ වෙන අවස්ථාව නුවණින් දකින්න ඕන. මේ හැම අවස්ථාවකදීම චන්ද රාගින් නම් මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ එයින් ජනිත වෙන වේදනාව සෑමීටම ආස්වාදනීය වේදනාව හේවත් සෝමනස්සහගත සුඛ වේදනාව. දැන් අපි හිතුවේ මොකද්ද? අවිජ්ජාන් තෘෂ්ණාවෙන් සිත ඇතුළේ සකස් වෙන සංකල්පි සත්‍ය දකින්නේ මොකද්ද? මේ ආස්වාදේ තමා විසින් උදා කරගත්ත, තමන් හදාගත්ත, තමන් විඳින එකක් කියලා. ඔක තමයි අවිජ්ජාව කිව්වේ. එයා හිතන එදාට මමයි මේ ආස්වාදේ හදාගත්තේ, මමයි මේක විඳින්නේ, මම හදාගත්තේ කන්නේ මේක යන ආදි වශයෙන් මමත්වයෙන් යුක්තව ගන්නවා අර හේතුඵල වශයෙන් සකස් වෙච්ච වේදනාව. නයිදං අත්තකටම් බිම්බං නයිදං පරකටම් අගං හේතුම් පටිච්චසම්භූතං හේතු භංගා නිරුද්ධති. නයිදං අත්තකටම් බිම්බං මේක ඒ අවිජ්ජා තෘෂ්ණාවෙන් සකස් වෙච්ච සත්‍යය විසින් හදාගත්ත හේකුත් නෙවෙයි. වෙනත් පරිබාහිර කෙනෙක් විසින් හදලා දීපු හේකුත් නෙවෙයි. ඒ මොහොතේදී ගැළපීලා හේතු එකට එකක් පටිච්ච වෙලා ස්පර්ශ වෙච්ච නිසා හේතුඵල වශයෙන් ගැළපීලා එකට එකක් ස්පර්ශ වෙච්ච නිසා ඒ මොහොතේදී తాවකාලිකව හේතුඵල වශයෙන් සකස් වුණේ වේදනාව. එහෙම නැතුව කවුරුවත් මැදිහත් වෙලා හදපු වේදනාවක් නෙමෙයි මේක. යමෙක් හිතනවා නම් දැන් මේ වේදනාව මමයි හදාගත්තේ, එතනම තියෙන්නේ අවිජ්ජාව. ඒක තමයි අවිජ්ජාව කියන්නේ. ඒ අවිජ්ජාවෙන් තමයි නිදහස් වෙන්න ඕනේ. මමයි මේ වේදනාව හදාගත්තේ, මමයි මේ වේදනාව විඳින්නේ, මම හදාගත්තේ ගන්න කියලා ගන්නෙ අවිජ්ජාව නිසා. අනිත්‍ය ධර්මයේ දැක්කනම්, අනිත්‍ය ධර්මතාව දැක්කනම් එකම පටිසමුප්පාදය දකින්න. පටිසමුප්පාදය දැක්කනම් අන්න පේන්න ඕන එතන මමෙක් හෝ අනිකෙක් හෝ කරන දෙයක් නැති බව. එතන පවතින හේතුඵල වශයෙන් එකට එකක් ධර්මතා එකට එකක් ධර්ම මුණ ගැහෙනකොට හට ගන්න ඵලයක් බව. ඒක පුද්ගලයෙක් සත්‍යයක එකතු වෙලා කරන වැඩක් නෙමෙයි මේ තියෙන්නේ. ආත්මයක් කරන දෙයක් නෙමෙයි තියෙන්නේ. ඒ නිසා අන්න දකින්න ඕනේ හේතුඵල වශයෙන් එක සකස් වුනේ. දැන් අර ගංගාවල ඔබ දැකලා ඇති ගංගාවක් වේගෙන් ගලාගෙන ගිහිල්ලා ගල් තලාවක වදිනවා. ජල ධාරාවක්. වේගෙන් ගලාගෙන ගිහිල්ලා ජල ධාරාවක් වදිනවා ගල් තලාවක. එතනින් විශාල වතුර මලක් හට ගන්නවා. වතුර ධාරාවක්, දිය ධාරාවක්, ලස්සන දිය ධාරාවක්. දිය මලක්. දැන් ඕක කවුරුවත් හදපු එකක්ද? දැන් ඔබ දැකලා ඇති උන්තරන් දිය ඇලි. දුම් හෙද දියලොම කිය. අලංකාර දර්ශන කිය බලන්නත් යනවා. දැන් ওই දිය ඇලි කියන්නේ කවුරුහරි හදපු එකක්ද? දෙවියන් වහන්සේ පාල කරපු එකක්ද? කවුරුවත් කරපු එකක් නෙමෙයි. කිසිම කෙනෙක් කොල්ල නැහැ ඉතින්. එහෙනම් හේතුඵල වශයෙන් මේ ධර්ම ගැළපීලා සකස් වෙච්ච ප්‍රපංච මායාවක් තියෙන්නේ. දැන් අර ඉහළක සිට පහළට ගලාගෙන හැලෙනකොට විභව ශක්තියෙන් ජල ධාරාව අර ගල් තලාවල වැදිලා විසිරලා යනවා. ඒක ඈතින් බැලුවා අපට ලස්සන දර්ශනයක් වශයෙන් පේන්න ගන්නවා. ඒකට අපි කියනවා දිය ඇල්ලක් කියලා. දැන් ওই දිය ඇල්ල කවුරුවත් හදපු එකද? පුද්ගලයෙක් එක්කතු වෙලා හදපු එකද? මම එක්ක හදපු එකද? අනිකෙක් හදපු එකද? නෑ. ඒ හේතුඵල වශයෙන් සකස් වෙච්ච එකක්. ඒ වගේම මේ කිසිවක් මමෙක් හදලත් නැහැ අනිකෙක් හදලත් නැහැ. හේතුඵල වශයෙන් සකස් වෙලා තියෙන සියල්ල. එහෙනම් මේ හේතුඵල මොනවද? අවිජ්ජාව තෘෂ්ණාව. නොනින් දකින්න ඕන. අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් හේතු ප්‍රත්‍ය මගින් හදපු මේ හේතුඵල ධර්ම ක්‍රියාවලියත් අපිට දකින්න ලැබෙනවා. අවිජ්ජාව හේතු වෙලා තෘෂ්ණාව ප්‍රත්‍ය වෙලා සකස් වෙච්ච මායා ලෝකයක්, මායා පංච උපාදානස්කන්ධ ලෝකයක්, පංචස්කන්ධ ලෝකයක් අපිට මේ විද්‍යාමාන වෙන්නේ සත්‍යක් නොවේ. හේතුඵල වශයෙන් ඒ මොහොතේ විද්‍යමාන වන සත්‍යක් මිසක් සත්‍යක් කියන්න බෑ. හේතුඵල වශයෙන් ඒ මොහොතේ විද්‍යමාන වන මායාවක් මිස මෙහි සත්‍ය වශයෙන් ගත හැකි කිසිවක් නොමැත. අර හේතුඵල වශයෙන් දේ දුන්නක් අපට පේනවා ආකාශේ. දේ දුන්න කියන්නේ දෙවියෙක් හදපු එකක් නෙවෙයි. දෙවියන්ගේ දුන්න නෙවෙයි ඔය. දේ දුන්න කියලා දාගත්ත නම. ඕකෙන් ඇවිල්ලා කවුරුත් දෙවියන් වහන්සේත් නෙවෙයි අර දේ දුන්න හදන්නේ. එතන බාස් කෙනෙක් ඉඳලා අර වලාකුළු වල පාට ගන්නවත් නෙවෙයි. එහෙනම් මොකද්ද වෙන්නේ? අර වහින වේලාවක හීම් පොදවැස්සක් තියෙන වේලාවක සූර්යාලෝකය මේ පොදවැස්ස ඇසුරෙන් අර ජල ධාරා ජල බිඳුව ඇසුරෙන්
ගමන් කරනකොට ඇතුලෙන් ගමන් කරනකොට ඒ සූර්යාලෝකයේ පවතින වර්ණ රටා විභේදනය වෙලා පේන්න පටන් ගන්නවා. එතකොට අපි ඒකට දේ දුන්න කියනවා. දැන් ওই දේ දුන්න කියලා කියන්නේ එහෙනම් කොහොම එකක්ද? තමන් හදපු එකද අනෙකෙක් හදපු එකද? දෙවියන් වහන්සේ හදපු එකද? ඉබේ පහළ වෙච්ච එකද? අහේතුක එකක්ද? එහෙම නැහැ මොකුත්. එහෙනම් මොකද්ද ඒක? ඒක හේතුඵල සම්බන්ධයක් මත සකස් වෙලා තියෙනවා. අර සියුම් පොද වැස්ස වැටිච්ච නිසා ඒ සියුම් පොද වැස්ස වැටෙන වෙලාවේ සූර්යාලෝකයේ පැවතිච්ච නිසා ඒ සූර්යාලෝකය අර සියුම් පොද වැස්ස තුලින් ගමන් කරපු නිසා අර සූර්යාලෝකයේ තිබිච්ච වර්ණ ධාරා වෙන් වෙලා පෙනුන මිසක් එතන කවුරුවත් කරපු දෙයක් නැහැ. යම් මේකින් ඔය හේතු වලින් එකක් හරි උතන්දී අහෝසි වුණාද ඒ මොහොතේදීම දේ දුන්න අවසන් නිරුද්ධයි. ඒ වගේ පින්වතුනි නුවණින් දකින්න ඕන මේ ආස්වාදය කියන්නේ මෙන්න මේ හේතුඵල ධර්මයක් බව. මේ කවුරුවත් හදන එකක් නෙවෙයි. අවිජ්ජා තෘෂ්ණා පවතින තුරු අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් ඒ ගොඩනැගෙන හේතුන් නිසා හටගන්න ඵලයක් ආස්වාදය කියලා කියන්නේ. එහෙම නැතුව ආස්වාදය කියන්නේ මේ ලෝකේ පවතිනක් නෙවෙයි. මේ කිසිදු රූපයක ආස්වාදයක් පවතින්නේ නැහැ. කිසිදු ශබ්දයක ගන්ධයක රසයක ස්පර්ශයක අදහසක නිත්‍ය වශයෙන් ආස්වාදයක් නැහැ. ඒ කියන්නේ ඒකාකාර වශයෙන් නිත්‍ය වශයෙන් අවිපරිණාමී වශයෙන් පනවන්න. මෙන්න මේ රූපය ආස්වාද සහගතයි. මේ ශබ්දයේ ගන්ධයේ රසයේ ධර්මයේ මේ ශබ්දයේ රසයේ ගන්ධයේ මේ ශබ්දයේ ගන්ධයේ රසයේ ස්පර්ශයේ අදහස මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම තුල ආස්වාදයක් පවතින්නේ යනද වශයෙන් නිත්‍ය වශයෙන් පනවන්න. ඒකාකාර වශයෙන් අවිපරිණාමී වශයෙන් පනවන්න එහෙම හැකියාවක් නැහැ. ලෝකෙ කිසිදු රූපයක සද්දයක ගන්ධයක රසයක ස්පර්ශයක අදහසක නිත්‍ය වශයෙන් ඒකාකාර වශයෙන් නිශ්චිත වශයෙන් ආස්වාදයක් නැත. යමෙක්ට යම් රූපයක සද්දයක ගන්ධයක රසයක ස්පර්ශයක අදහසක ආස්වාදය දැනෙන්නේම ඒ සිත ඒ රූපය සද්දය ගන්ධය රසය ස්පර්ශය අදහස එහෙම නැත්නම් ධම්ම අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් ස්පර්ශ කරපු නිසායි. එහෙනම් අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් තමයි ස්පර්ශ සිද්ධ වෙලා තියෙන්නේ. එහෙනම් ඒ අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් ස්පර්ශ වීම නිසා తాවකාලික මායාවක් අපට පේන්න ගන්නවා දැනෙන්න ගන්නවා ආස්වාදී වශයෙන්. එහෙම නැතු ලෝකේ පවතිනක් නොවේ. මෙයයි ලෝක සත්‍යයේ මුලාව. සියලු සතුන් මේ අමා ධර්මය අසා අවබෝධ නොකරපු උතුම් වූ චතුරාර්ය සත්‍ය පටිසමුප්පාදය අවබෝධ කරගන්නට අසමත් වෙච්ච සකල ලෝක සත්‍යයටම පේන්නේ විපරීතයක්. ඔවුන් සියලුම දෙනා හිතන්නේ ඒ සංකල්පිත රාගයෙන් ඇවිල්ලා තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වල සැප පවතින්නේ කියලා ඔවුන් අන්තගාමී වෙලා අන්තයකට වැටලා ඉන්නවා. ඔවුන්ගේ ස්පර්ශ කියන අන්තයේ සැප පවතින බව හිතාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? ඒ අයට ගැලවෙන්න බෑ එතනින්. මක් නිසාද? තෘෂ්ණාව කියන්නේ අපි හිතින් හදාගත් එකක් නෙවෙයි. තෘෂ්ණාව යනු අවිජ්ජාය ඵලයක් වශයෙන් නිර්මාණය වන්නක්. දැන් අපි හදාගත්තා කියන තැනට ගියාම එහෙනම් අපිට පුළුවන්නේ අපි නම් අලවගෙන ඉන්නේ අපිටම පුළුවන්නේ ගලව ගන්න. එහෙනම් අයි මග වඩන්නේ. දැන් දැක්කනම් දුකට ඇලෙලා ඉන්නේ කියලා දැන් එහෙනම් ගලව ගන්නකො. වැඩි ඉවරයි. දැන් තණ්හාවෙන් මම අල්ලගෙන ඉන්නේ මම උපාදාන කරන් ඉන්නේ කියලා කියනවා. ඉතින් එහෙනම් දැන් දැක්කනම් අල්ලගෙන ඉන්නේ දුක් ගොඩක් කියලා තණ්හා ජාති සෝකෝ තණ්හා ජාති භයං තණ්හාය පමුත්තසන අතිසෝකෝ කුතෝ භයං. එහෙනම් ඉතින් දැන් ගලව ගන්නකො. මම නම් අල්ලගෙන ඉන්නේ. දැන් මම මෙහෙ වටාපත අල්ලන් ඉන්නේ අපි සම්මුතික වශයෙන් ගමු. දැන් මං කියනවා මමයි මේ වටාපත අල්ලන් ඉන්නේ කියලා. ඉතින් කවුරු හරි කියනවා ඔබ නම් මේ වටාපත අල්ලන් ඉන්නේ. ඔක බහැර පැත්තකින් තියන්න. ඉතින් මම මෙහෙම පැත්තකින් මට දැන් තියෙද්ද හැකි මේක මෙහෙම. ඒ මමනේ අල්ලන් හිටියේ නිසා පැත්තකින් තිබ්බා. දැන් ඔහොම පුළුවන්ද මේ ලෝකේ උපාදාන වෙලා තියෙනවා තණ්හාවෙන් උපාදාන වෙලා තියෙනවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන මම තමයි අල්ලගෙන ඉන්නේ මම තමයි උපාදාන කරගෙන ඉන්නේ කියලා කිව්වහම කවුරු හරි නම් යෝජනා කරනවා එහෙනම් ඔබ නම් අල්ලන් ඉන්නේ. ඉතින් ওই ටික බහා තබන්නකෝ දැන්. වැඩි ඉවරයිනේ මෙතන ඉවරයිනේ සංසාර දුක. පුළුවන් ද එහෙම කරන්න? එහෙනම් මම අල්ලන් ඉන්නවා කියන්නේ මොකක්ද? මම උපාදාන කරගත්තා කියන්නේ මොකක්ද?
ඒ මම අල්ලන් ඉන්න මම උපාදාන කරගත්තා කියනම අවුල තමයි ලියා ගන්න තියෙන්නේ. එතනමයි නිවන වහගෙන ඉන්නේ. එතනමයි දුක තියෙන්නේ. පංච උපාදානස්කන්ධයට මමත්වයක් පනවගෙන. එහෙනම් පින්වතුනි බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන මේ යථා ධර්මයේ නුවණින් දකින්න සමත් වෙන්න. මේ චක්කු රූප චක්කු විඥාන චක්කු සම්පස්සජා වේදනා මේ කිසිවක මමෙක් නෑ. ඒ කිසිවක මමෙක් නෑ. මමෙක් ඉන්නවා නම් ඉන්නේ කොයි අවස්ථාවේද? මේ සියල්ල කෙරෙහි තෘෂ්ණාව පවතින තුරු. එහෙනම් අවිජ්ජාව තෘෂ්ණාව සකස් කරනවා. එහෙනම් තෘෂ්ණාව පවතින විට සිතේ එහෙනම් ඇසට අයිතිකාරයෙක් ඉන්නවා, රූපයටත් අයිතිකාරයෙක් ඉන්නවා, චක්කු විඤ්ඤාණයටත් අයිතිකාරයෙක් ඉන්නවා, චක්කු සම්පස්සටත් අයිතිකාරයෙක් ඉන්නවා, චක්කු සම්පස්සජා වේදනාවටත් අයිතිකාරයෙක් ඉන්නවා. ඒ තමයි සත්‍යය. එහෙනම් ඇස අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. එහෙනම් සත්‍ය දුක් විඳින්න ඕන. ඒ මේ දස කේවලස දුක්ඛ කණ්ඩ සමුදය උති. එහෙනම් දුක්ඛ ස්කන්ධය අයිතිකාරයෙක් ඉන්න එකක. සම්මුතික වශයෙන් අර ලෝක සම්මතය කියන සත්‍යයක් නෙමෙයි කියන හොඳට තෝරගන්න මම ඉස්සෙල්ලා පැහැදිලි කරා. මොකද නැත්තම් කොහෙන් හරි හිඩසක් අල්ල ගන්න හදනවා. වචනයක් හරි එහා මෙහා වුණොත්. ඊට පස්සේ තාරකවාද කේස් පැලෙන මේ සසර දුකින් නිදහස් වෙන්න මාර්ගය බොහොම අමාරුවෙන් පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා ඊට අනුකූලව. ඒක ASCII යනවා හිඩස් හොයන්න සිදුරු හොයන්න. ඒ බඳු මිනිසයන්ට නම් නෙමෙයි අපි මේ ධර්මයේ දේශනා කරන්නේ. එයාලා කැමති කෙනකින් බණ අහගත්තට කවන්නේ. අපි මේ ධර්මයේ දේශනා කරන රැයක් දවල්ක් නැතුව මේ සසර දුකින් නිදහස් වෙන්න උත්සාහ කරන අසරණයන්ට. මොනක තෝර ගන්න ඕන. මේ තැන් නැවත නැවත පැහැදිලි කරන්නේ ඇයි? එතනම තමයි අවිජ්ජාව තියෙන්නේ. මේ මම කොරා මම අල්ලගත්තා කියන එකමයි අවිජ්ජාව කියන්නේ. නැති කරන්න හදන්නේ ඒකමයි. ඇති කරන්නේත් ඒකමයි. නැති කරන්න ඕන එක ඇති කරගෙන දඟලනවා. ඊට පස්සේ ධමරා ගන්නවා. ධර්මයට නිග්‍රහ කරනවා. බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නම නිග්‍රහ කරනවා ඊට පස්සේ. නැති කරන්න කිව්ව එකම අල්ලගෙන දඟලනවා. නැති කරන්න ඕන මමම අල්ලගෙන මම මගේ කරගෙන සසර දුකෙන් නිදහස් වෙන්න හදනවා. එහෙම වෙන්නේ නැහැ කවදාවත්. දැන් ඔබම බලන්න මෙතන. දැන් ඔය මම කියන මගේ කියන පිරිස් කවුරුන් හෝ නිගණ්ඨයෝ හරි පරිබ්‍රාජකයෝ හරි බලන්න ඕන ඇහැ අයිතිද ඇහැ නිච්චද ඇහැ දුකද ඇහැ අත්තද ඇහැ අනිච්චයි යමක් අනිච්ච නම් ඒ දුකයි යමක් දුක නම් එය අනත්තයි යද නිච්ඡං තන් දුක්ඛයන් දුක්ඛං තදනත්තං යද නත්තාතං නේතම් මම නේසෝ හමස්පි නමේසෝ අත්තාති ඒව මේතං යථා භූතං ඒව මේවං යථා භූතං සමප්පඤ්ඤාය දට්ඨබ්බං නුනින් දකින්න ඕන ඇස අනිච්චයි දුක්ඛයි අනත්තයි යමක් අනිච්ච නම් දුක්ඛ නම් අනත්ත නම් එය මගේ නොවේ මම නොවේමි එය මගේ සාරි ආත්මීය සාරිය නොවේ සාරවත් ආත්මීය නොවේ අනාදි වශයෙන් දකිමින් සුතවත් අරිය ශ්‍රාවකයා මේ ධර්මය විදර්ශනා කරන්න පටන් ගන්නවා. ඔය විදිහට විදර්ශනා කරගෙන යනකොට තමයි අර මම කියලා පවතින ඉස්සෙල්ලම දෘෂ්ටි අවසන් වෙනවා, දෙවනු සංඥාව අවසන් වෙනවා, අවසානයේ චිත්තයත් අවසන් වෙනවා. එතකන් අර චිත්ත විපල්ලාසයත් පවතින තුරු මම එක්ක ඉන්නවා. නෑ කිව්වම වැරදිනේ. චිත්ත විපල්ලාසය කියලා කිව්වේ මොකක්ද? අවිජ්ජා තෘෂ්ණා අනුසය. එතන තියෙනවා මාන අනුසය, භව රාග අනුසය, අවිජ්ජා අනුසය. භව රාග අනුසය කියලා කියන්නේ තෘෂ්ණා අනුසය. අවිජ්ජා අනුසය, තෘෂ්ණා අනුසය ඉදලා තියෙනවා. මාන අනුසයත් එක්ක. මාන අනුසය තමයි අර අස්මිමානිය. මම කියලා ගත්ත ඒ චිත්ත විපල්ලාසේ මෝහය. එහෙනම් ඒ අවිජ්ජාන් තෘෂ්ණාවෙන් ඒ බඳු සියුම් මෝහයක් පවත්වාගෙන යනවා අරිහත් මාර්ග අනුගාමිකය දක්වාම. අරිහත් ඵලයේ තමයි ටික නැති වෙන්නේ. අවසන් වෙන්නේ. එහෙනම් දැන් දකින්න ඕන මෙන්න මේ විපල්ලාස වලින් හිත මුදවන්නනේ මේ විදර්ශනා වැඩෙන්නේ. එහෙනම් අන්න දකින්න ඕන යථා ධර්ම යථාකාරී. ඇසට මම කියන්න පුළුවන්ද? රූපයට මම කියන්න පුළුවන්ද? ඇසට මම කියන්න පුළුවන්ද? මගේ කියන්න පුළුවන්ද? රූපයට මම කියන්න පුළුවන්ද? මගේ කියන්න පුළුවන්ද? චක්කු විඤ්ඤාණයට මම කියන්න පුළුවන්ද? මගේ කියන්න පුළුවන්ද? චක්කු සම්පස්සයට මම කියන්න පුළුවන්ද? මගේ කියන්න පුළුවන්ද? චක්කු
සම්පස්සජා වේදනාවට මම කියන්න පුළුවන්ද මගේ කියන්න පුළුවන්ද? ඔය විදිහට නුවණින් බලන්න. ඔය විදිහටම කාන ශබ්දය සෝත විඥානය සෝත සම්පස්සේ සෝත සම්පස්සජා වේදනා. ඔය විදිහටම නාසයේ ගන්ධය ගාහන විඥානය ගාහන සම්පස්සේ ගාහන සම්පස්සජා වේදනා. දිව රස ජීවා විඥානයේ ජීවා සම්පස්සේ ජීවා සම්පස්සජා වේදනා. කාය පොට්ටබ්බේ කාය විඥානයේ කාය සම්පස්සේ කාය සම්පස්සජා වේදනා. මන ධම්ම මනෝ විඥානයේ මනෝ සම්පස්සේ මනෝ සම්පස්සජා වේදනා. මේ විදිහට හිස්පොළම දකින්න ඕන ගැඹුරට මේ විදිහට මමද මගේද කියලා. එතකොට පේන්නේ මේ 30 පොලෙන් එක පොලකවත් මමෙක් පවත්වන්නට හැකියාවක් නොමැති බව. මේ 30 පොල අනිච්ච බව, දුක්ඛ බව, අනාත්ම බව, අසුභ බව. එහෙනම් මොකද වෙන්නේ? 30 පොලෙන්ම හිත නිදහස් වෙනවා, චන්දරාගය දුර වෙලා යනවා. හැබැයි ඒක එක දවසක් දෙකක් බලලා වෙන වැඩක් නෙවෙයි. අන්න ඒක තේරුම් ගන්න ඕනේ.